අවසරයි ස්වාමීන් වහන්ස සදහවත්නි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බ්‍රුක්හි පිහිටි බද්ධයක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ඔක්තෝබර් මාස 8 වෙනි බ්‍රහස්පතින්දා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්මාසනය වෙත වැඩම කර වදාරා සිටින්නේ බද්ධයක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැලෑගොඩපළ විමල ඥාන ගරු ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනයේදී මෙම ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ සපයනුයේ ඉසුරු වෙනිත සුද්දේවගේ පුතණුවන් අප අතරින් වෙන් වී මාස 10ක් ගතවීම නිමිත්තෙන් ආදරණීය පුතණුවන්ට පින් පැමිණවීම පිණිස ඔහුගේ දෙමව්පියන් වන උපුල් සුදුදේවගේ සහ සමන්තිකා විතාන හා සහෝදර සෝනුල සුදුදේවගේ විසින් සැප්තැම්බර් මාස 29 වන දින හදිසියේ පරලෝ සැපත් සමන්තිකාගේ රැකියා ස්ථානයේ සේවය කළ ජයයට පින් පැමිණවීම පිණිසත් නැසී ගිය පියවරුන් වන සුදුදේවගේ විමලදාස සහ සිරිසෝම විතාන ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පින් පැමිණවීම අරමුණු කරගෙන එම ධර්ම දානයේ පින් බලයෙන් ඉසුරු වෝනිත සුදුදේවගේ පුතු ඇතුළු සියලුම මියගිය ඥාතීන් ඊටම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දිනේදී උපුල් සුදුදේවගේ මහතා සහ සමන්තිකා විතාන මහත්මිය අද මෙම ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස සීලෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. සාදු සාදු සාදු. දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදී තබ්බං ආම භන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් මොහොතකට සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන් ඉන්න ඉරියව්ව දිහා සිහියෙන් බලන්න මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකෙ පවතින් ඉතාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය දේශනා කරන අය මේ පහළ වෙන මේ ලෝක ඉතාම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ උතුම් සේ සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්්‍යාන මිත්‍ර ඇසුරු තුළින් ඒ ධර්මය සෙවනය කරලා තේරුම් අරා අපේ ජීවිතයට ධර්මය අම්ප්‍රමාණයකටෝ ගලපාගෙන අපි කටයුතු කරනවා. අපේ ජීවිතයට මේ ලැබුණු වාසනාව මේ උතුම් ප්‍රතිලාබේ අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටුවත් කියන්නට බැහැ. හේතුව තමයි ජීවිතය හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ තනාගතියන පිරිමිදක් වගේ කියලා. තනාගතියන පිරිමිද ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ජීවිතය කියන්නේ දෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. ජීවිතය කියන කිසිම සත්‍යයක් අයියක් තියෙන එකක් නොවේ. එවගේම මේ ජීවිතය හරියට කඳුමුදුනින් ගලන ගංගාවක් වගේ. කඳුමුදුනින් ගංගාවක් ගලනකොට හැම මෝතීම සිද්ධ වෙන්නේ පහලට ගලන එක. ගංගාව කිසිම මොහොතක නතර වෙන්න නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේදල මේ ජීවිතය මරණයට ගලාගෙන යනවා මිසක්කා කිසි මොහොතක නතර වෙලා නැහැ. එවගේම ජීවිතය මරණයට කැපුණු ගවයෙක් වගේ කවයෙක් මරණ තැනකට රැගෙන යනකොට තියෙන හැම පියවරකිම ලංවෙන්නේ මරණීටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම පැයක් විනාඩියත් තම්පරයක් පාසාම ජීවිතය පියමන්න ගන්නේ මරණයටයි. කිසිම මොහොතක කිසිම දවසක නතර වෙන්නේ නැහැ. එවගේම ජීවිතය කියන්නේ හරියට තනාගත ජීවිතය කියන්නේ හරියට දියඇදී ඉරක් වගේ දියඇදීර වහාම මැකෙනවා මැකෙන ඉරයි කවදාපත් දකිට ලැබෙන්නේ. ඒවගේ අපේ ජීවිතය යම් මොහොතක මරණය මැකෙනවා මේ මරණය මැකෙන ජීවිත අපට අය කවදාපත් දකිට ලැබෙන්නේ. මේ විදිර ගත්තාම ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණය කරායන මරණයටම පියමන්නගන මරණයෙන් කොයි මොහොතක හෝ ජීවිතය මැකී යනවා. මරණය අපිට නොය හේතුවන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. කනබන ආහාර පානටික බැරිවෙලාවක් වසක් පිසක් වුණොත් මැරෙන්ට පුළුවන්. යන එනකොට පය හැපිල ඩිසිල වැටනොත් මැරෙන්ට පුළුවන් සත සර්පය දෂ්ටකරොත් මැරෙන්ට පුළුවන්. මනුෂ අමනුෂ කරදරවලට ලක්වුණොත් මැරෙන්ට පුළුවන්. වාත පිතසම තුන්දොස් කිපිනොත් මැරෙන්ට පුළුවන්. පරිහරණය කරන යානවාහන වැනි දේවල් මුන්දරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. බාහිර ඇතිවෙන නොය උපද්දරව කරදර බාධාමුල් කරගෙන ජීවිතය මරණයට පත්වෙන පුළුවන්.
ඒ නිසා ජීවිතය කියන්නේ තාවකාලික දෙයක්. මරණය ඒකාන්තයෙන් අපිට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපේ සති කීපේ වෙන්න පුළුවන්. අවසාන දවස වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපේ මේ අවසාන බණ ඇසීම දේශනය වෙන්න පුළුවන්. ලෝතුරා බුදු කෙනෙකුගේ බණ අපිට හැමදාම ඇහෙන්නේ නැහැ. තාම කලාතුරකින් ඇහෙන්නේ. ඉතින් මේ මොහොතේ අපිට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. අපේ මනස බාහිර දේවල් වලට යන්න නොදී සම්පූර්ණ මේ දේශනයටම දෙසවල් යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සේ සද්ධර්මය ශ්‍රවණය සඳහා කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්ඛවේහි ධම්මේහි සමන්නාගතෝ අසත්පුරුෂෝ වේදිතබ්බෝ කතමේ චතුහීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් අපි සන්ධ්‍යායාමී භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු වටිනා ධර්මය අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනය සඳහා අපි මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති සූත්‍ර දේශනාවක් අපන්නක වර්ගයේ සඳහන් වෙන අසත්පුරුෂ වදුකා සූත්‍රය. මේ තේරුම තමයි වදුකා කියලා කියන්නේ ඉහෙලි කියන එකයි. අසත්පුරුෂ වදුකා කියන්නේ අසත්පුරුෂ ඉහෙලි කියන එක මේ දේශනය නම. අංගුත්තර නිකාය අපි දන්නවා විශේෂයෙන්ම සෑම දේශනාවක්ම සංඛ්‍යා වශයෙන් තමයි තියෙන්නේ. මේක චතුක්ක නිපාතයේ කරුණු 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්වයාව යහපත් මනුෂ්‍යයන් කරන්න තමයි බුදුගෙනගේ ධර්මයේ ලෝකයට දේශනා කරන්නේ. අපි දන්නවා ලෝකයේ මනුෂ්‍ය වර්ග දෙකකට බෙදන්න පුළුවන් සත්පුරුෂයෝ සහ අසත්පුරුෂයෝ කියලා. එතකොට මේ සත්පුරුෂ කියලා කියන්නේ සත් කියන්නේ ඇත්ත කියන එකටයි. යථාර්ථය සත්‍ය කියන එක තමයි පාලි භාෂාවෙන් සත් කියන්නේ. එතකොට සත්පුරුෂ කියලා කියන්නේ යථාර්ථවාදීව හිතන, යථාර්ථවාදීව කතා කරන, යථාර්ථවාදීව වැඩ කරන අයට තමයි සත්පුරුෂ කියලා කියන්නේ. දැන් මේ ලෝකේ පරම සත්පුරුෂයා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි ලෝකේ ඉහළම සත්පුරුෂයා. උන්වහන්සේ යම කල්පනා කරානම් ඒක තමන්ගේ අනුන් ලෝකයටම හිතසුව පිණිස. බුදුරජාණන් වහන්සේ යම් වචනයක් කතා කරන ඒ සෑම බුද්ධ වචනයක් අනිත්‍යයගේ යහපත පිණිස. උන්වහන්සේ 45 අවුරුද්දක් වචන කතා කරලා තියෙනවා. උන්වහන්සේ කවදාකවත් කියලා පරුෂ වචන කියලා අනුත්ය මේ කොටවන ඒ වගේ දේවල් කතා කරලා නැහැ. මුළු ජීවිත කාලයේ අනුන්ගේ යහපත පිණිස තමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ. වචන කතා කරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රියාකාරකම් කරලා තියෙන්නේ. එතකොට තමන්ගේ අනුන්ගේ යහපත පිණිස සිතන පතන අයට තමයි මේ සත්පුරුෂයෝ කියන්නේ. ඒ වගේම ලෝකයේ දිහා යථාර්ථවාදී ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය හරියටම තේරුම් අරන් ඒ කටයුතු කරන අයට තමයි අපි සත්පුරුෂයෝ කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේලා තමයි ලෝකයේ ඉහළම සත්පුරුෂයෝ. රහතන් වහන්සේලා තමයි ඊට මෙහා ඉන්නේ. අනාගාමී තමයි ඊටත් මෙහා ඉන්නේ. සකදාගාමී අය ඊටත් මෙහා. සෝතාපන්න අය ඊටත් මෙහා. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ ඊටත් මෙහා. ඊට අමතරව ලෝකයේ යම් හොඳ යහගුණ තියෙන මනුෂ්‍යයන් ජීවත් වෙනවා. ඒ වගේම අසත්පුරුෂ කියලා කියන්නේ තමන්ට අනුන්ට මුළු ලෝකයටම අනර්ථදායී කටයුතු කරන අයට තමයි අපි අසත්පුරුෂ කියන්නේ. අසත් කියන්නේ බොරුව කියන එකයි. වංචාව තුළ බොරුව තුළ යථාර්ථයෙන් තොරව හිතන පතන කටයුතු කරන අයට තමයි මේ අසත්පුරුෂය කියලා කියන්නේ. එතකොට මේ දේශනේ නම අසත්පුරුෂ වදුකා. ඒ කියන්නේ අනුන්ගේ අයහපත අනර්ථය තමන්ට අනුන්ටත් මුළු ලෝකයටම
දුක ඇති කරන පුද්ගලයන්ට අසත්පුරුෂ කියන වගේ ඉහෙලියක් ගත්තාම තමන්ගේ ජීවිතයට තනුන්ගේ ජීවිතයට අනර්ථය යහපත කටයුතු කරන කෙනට තම අසත්පුරුෂ වදුකා කියලා කැන වදුකා ගැන ඉහිලි කියන එකයි. එතර මේ දේශනීද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුහි භික්කවේ ධම්මයෙහි සමන්නාගතෝ සත්පුරුෂෝ වේදි තබ්බා කියනවා. මහණනි අසත්පුරුෂෝ වේදි තබ්බ මහණනි කරුණු 4කින් අසත්පුරුෂයා කියලා දැනගන්න පුළුවන් කියනවා. අවබෝධ කරගන්න පුළුවන් මෙයා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියන කරුණු 4. ඉතින් ඉස්සෙල්ලම අසත්පුරුෂයා කියන කෙනා අපිට කරුණු 4කින් තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි අපේ ජීවිතයේ දිහා බලලා අපිට බලන්න පුළුවන් අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක අපි සත්පුරුෂයෝද කියලා අපිට මේ දේශනාව තුළින් හොඳට තේරුම් ගන්න හැකියාව තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්පුරුෂය කියන්නේ මොනතරම් ගුණාත්මක භාවයන් තියෙන පුද්ගලයෙක්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. මොකද මේ ධර්මයේ කෙරවල තමයි සත්පුරුෂ භාවයට පත් වෙන එක. අපි රහත් වෙනවා කියන්නේ ලෝකෙට සැබෑම සත්පුරුෂයෙක්. රහතන් වහන්සේලා මුළු ලෝකයටම හිතසුව පිණිසමයි කටයුතු කරන්නේ. ලෝකෙට කිසිම අනර්ථදායී ක්‍රියාවක් කරන්නේ නැහැ. වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. සිතක් හිතන්නේ නැහැ. සිතකින්වත් උන්වහන්සේලා ලෝකෙට අනර්ථය පිණිස තවත් පුද්ගලයෙකුට අනර්ථය පිණිස දෙයක් කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේලා ඒ වගේම මේ ලෝකේ යථාර්ථය තුලමයි හැම මොහොතේම ජීවත් වෙන්නේ. එතකොට මේ ධර්මයේ තුලින් අපි ඒ தත්ත්වය කරා තමයි ගෙනියන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒ සත්පුරුෂ භූමිය කියන දෙයට පැමිණෙන්න ඕනේ මේ ධර්ම අවබෝධ කරගන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට මෙයා මෙන්න මේ ගති ලක්ෂණ තියෙනවා නම් අසත්පුරුෂයි මේ වගේ ගති ලක්ෂණ තියෙනවා නම් සත්පුරුෂයි කියලා දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛු අසත්පුරුෂෝ යෝ හෝති පරස්ස අවන්නෝ තං අපුට්ටෝපි පාතු කරපෝති. මේ ලෝකේ අසත්පුරුෂ ගතියක් අසත්පුරුෂ ස්වභාවයක් තමයි අනුන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඇහුවේ නැතත් ප්‍රකාශ කරනවා කියන අසත්පුරුෂ ස්වභාවයක් තමයි අනුන්ගේ අගුණයක් කවුරු හරි ඇහුවේ නැතත් කතා කරන ගතිය. අහන්න ඕනේ අනුන්ගේ අගුණ දැක්ක ගමන් කතා කරනවා. ඒක අහන්න අවශ්‍යතාවයක් නැහැ. කෝපනවාද පුට්ටත් ඇහුවොත් කියන්නම දෙයක් නැහැ කියනවා. පුට්ටෝ කෝපන පඤ්ඤාම්න සමහර වෙලාවට කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් අර කොහොමද කියලා එතකොට මොකද කරන්නේ සම්පූර්ණ ඒ පුජ්‍යලයාගේ තියෙන අගුණ කිසිම වැසීමකින් තොරව සම්පූර්ණ ඕපන් කරලා පරිපූර්ණ වශයෙන්ම ඒ පුජ්‍යලයාගේ අගුණ කතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදිතබ්බ මේතම් භික්ඛු අසත්පුරුෂෝ අයම් භවಂತಿ. එතකොට දැනගන්න කියනවා මේනම් සත්පුරුෂ ස්වභාවයක් නෙවෙයි අසත්පුරුෂ ගතියක් කියලා. කෙනෙකුගේ දෝෂයක් ඇහුවේ නැතත් කතා කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව සත්පුරුෂ ගතියක් නෙවෙයි කියන අසත්පුරුෂ ගතියක් කියනවා. ඒ වගේම දේශනා කරනවා පුනච පරම් භික්ඛු අසත්පුරුෂ යෝ හෝති පරස්ස වන්නෝ. ඒ වගේම අනිත් අයගේ තියෙන ගුණ ඒ ගුණ පුට්ටෝපින පාදුක ඇහුවත් කියන්නේ නැහැ කියනවා. කාරණා හරි ගුණයක් ඇහුවත් කියන්නේ නැහැ කියනවා. ඇහුවත් කියන්නේ නැහැ කියන ඉතින් ඇහුවොත් එහෙම කියන්නම දෙයක් නැහැ කියනවා. මේ පුට්ටෝපන පඤ්ඤාම්න සමහරලාට කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම අහවලා මෙහෙම ගුණ තියනවා නේද කියලා එහෙම ඒකම සමහරලාට ගුණයක් කිව්වත් බොහොම හංගලා කියලා තමයි කතා කරන්නේ. සම්පූර්ණ විස්තර වශයෙන් ගුණ කතා කරන්න ගුණ වර්ණනා කරන්න එයා ඉදිරිපත් වෙන්නේ නැහැ. බැරි වෙලාවක් ඇහුවොත් ඒ මහවලා මෙහෙම නේද කිව්වොත් එතකොට එහෙම තමයි කියලා අනිත් පැත්තෙන් ඊට පස්සේ අගුණ කතා කරන මිසක ගුණ කතා කරන්නේ නැහැ. මේකත් අසත්පුරුෂ ගතියක් කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයාගේ තව ස්වභාවයක් තමයි අත්නෝපන අවන්නෝ තම් පුට්ටෝපන තමන්ගේ දෝෂ තමන්ගේ අගුණ ඇහුවත් කියන්නේ නැහැ කියනවා. ඇහුවත් කියන්නේ නැති ඇහුවේ නැත්තම් කියන්නම දෙයක් නැහැ. මොකද ඇහුවත් කියන්නේ නැති කෙනා අහන්න නැතුව කොහොමවත් කියන්නේ නැහැ කියනවා. පුට්ටෝපන සමහරලාට කවුරු හරි ඇහුවොත් එimhe තමන්ගේ දෝෂයක් අඩුවත් ඊට පස්සේ සම්පූර්ණ හංගලා වහලා කියලා තමයි කතා කරන්න කියනවා. ඒක පරිපූර්ණ විස්තර වශයෙන් කිසිසේත් කතා කරන්නේ නැහැ කියනවා තමන්ගේ දෝෂයක් අඩුපාඩුවක්. ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අසත්පුරුෂ ස්වභාවයක් කියලා. ඒක සත්පුරුෂ ගතියක් නෙවෙයි කියලා. ඊළඟට පුණජපරං අසත්පුරුෂෝ අත්නෝපන වන්නෝ අපුට්ටෝපි පාතු කරෝති. මේ
අසත්පුරුෂ අනිත් ගතිය තමයි තමන්ගේ ගුණ ඇහුවේ නැතත් කියනවා කියන ඇහුවේ නැතත් කියනවා කියන අහන්න ඕනේ නැහැ කියනවා කවුරුහරි දැක්කොත් තමන්ගේ ගුණ කියනවා ඇහුවොත් එහෙම ඉතින් විස්තර වශයෙන් පරිපූර්ණ වශයෙන් ඊට පස්සේ කතා කරනවා කියනවා ඊළඟට මෙන්න මේ කරුණු හතරෙන් සමන්වාගත අය අසත්පුරුෂයා කියලා බුදුරජාණන් වහන්සේ කියන දැනගන්න. ඒ සත්පුරුෂ ගති නෙවෙයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුයි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ සත්පුරුෂෝ වේදිතබ්බා. කරුණු හතරකින් සත්පුරුෂයා දැනගන්න අවබෝධ කරගන්න කියනවා. ඉද භික්ඛවේ සත්පුරුෂෝ යෝ හෝති පරස්ස අවන්නෝ මේ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයාගේ ස්වභාවය තමයි අන් අයගේ අගුණයක් ඇහුවොත් තම් පුට්ටෝපින පාතු ඇහුවොත් කියන්නේ නැහැ කියනවා. වත් අනුන්ගේ අගුණ කියන්නේ නැහැ කියනවා. කෝපනවාද අපුට අද ඇහුවේ නැත්තම් කියන්නම දෙයක් නැහැ. මොකද ඇහුවත් කියන්නේ නැති නිසා. කෝපනවා පුට්ටෝපන පඤ්ඤාමන සමහරලාට ප්‍රශ්නයක් හැටියට ආවොත් එහෙම ප්‍රශ්නයක් හැටියට කවුරුහරි ඇහුවොත් මරයාගේ මේ වගේ අගුණ තියෙනවා කියලා සත්පුරුෂයෙක් ඇහුවොත් මොකද කියන්නේ හංගල කියලා වහලා තමයි කතා කරන්නේ. සාර පරිපූර්ණ වශයෙන් එයාගේ ඉෂ්ට දේවල් කියන්නේ නැහැ. ඔව් මෙහෙම වරදක් තියෙනවා තමයි දෝෂයක් තියෙනවා කියලා ඒක ප්‍රශ්නයකට ඇහුවත් යාන්තම් කියන වරින්ද එයාගේ සම්පූර්ණ දෝෂය අනිතයට එයාගේ අගුණ කියන්නේ නැහැ කියලා. ඒක සත්පුරුෂ ගතියක් කියනවා. ඒ වගේම සත්පුරුෂයා තමයි ප්‍රියෝපන පරසවන්නෝ අනුන්ගේ ගුණයක් ඇත්තා. ඒ ගුණය තම් අපුට්ටෝපි පාතුග අහන්න ඕනේ නැහැ කියන ගුණ. ඇහුවේ නැතත් කවුරුහරි දැක්කොත් එයාගේ ගුණ තමයි කතා කරන්න කියන අන් අයගේ. ඒතර බැරි වෙලාවක ප්‍රශ්නයක් ඇටියට ගුණයක් ඇහුවොත් එහෙම ඊට පස්සේ විස්තර වශයෙන් පරිපූර්ණ වශයෙන් කිසිම හංගන්න නැති මුළු ගුණ සංහතියම කතා කරනවා කියනවා. සම්පූර්ණ ගුණ කතා කරනවා කිසිම වෙහීමක් කරන්නේ නැහැ කියනවා. ඊළඟට සත්පුරුෂයාගේ අනිත් ගතිය තමයි අත්නෝපන වන්නු තමන්ගේ වර්ණයක් තියෙනවා නම් අවන්නු තමන්ගේ අඩුවක් තියෙනවා නම් තමන්ගේ දෝෂ තියෙනවා නම් ඒවා ඇහුවේ නැතත් අන් අයට කියනවා ගැහුවොත් ඒවා කියන්නම දෙයක් නැහැ කියනවා. බැරි වෙලාවක ප්‍රශ්නයක් හැටියට තමන්ගේ අගුණ ඇහුවොත් එහෙම දෝෂ ඇහුවොත් ඔබට මෙහෙම තියෙනවා කිසිම හැඟීමක් නැතුව වහන්නේ නැතුව සම්පූර්ණ තමන්ගේ අඩුපාඩු දෝෂය කතා කරනවා. ඒක සත්පුරුෂ ගතියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ තමන්ගේ ගුණ ඇහුවොත් එහෙම කවුරු තමන්ගේ ගුණාත්මක භාවයන් ඇහුවොත් එහෙම ඇහුවේ නැතත් කියන්නේ නැහැ කියනවා. ඇහුවත් කියන්නේ නැහැ කියනවා. ඉතින් ඇහුවේ නැතුනොත් එහෙම කියන්න දෙයක් නැහැ කියනවා. මොකද ප්‍රශ්නයක කවුරු ඇහුවොත් කියන්නේ නැති ස්වභාවයෙන් තියෙන. ඉතින් අහන්න නැතුව කොහොමවත් එහෙම කතා කරන්නේ නැහැ. බැරි වෙලාවක් එයාගෙන් ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කළොත් එහෙම ඔබගේ මෙහෙම ගතියක් තියෙනවා කියලා එතකොට හංගලා කියලා වහගෙන තමයි කතා කරන්නේ. ගුණ සම්පූර්ණ පරිපූර්ණ වශයෙන් 100ක් කියන්නේ නැහැ. සමහරවිට කියන්න අවස්ථා වෙනවා. ඒ කිව්වත් හැබැයි ඒක තවත් කෙනෙකුට යහපත වෙන නිසා කතා කරන්න පුළුවන්. එතකොට ඉතින් බොහොම වහලා කියලා තමයි කතා කරන්නේ. සම්පූර්ණ විස්තරාත්මකව තමන්ගේ ගුණ වර්ණනා කරන්න යන්නේ නැහැ කියලා. ඒක සත්පුරුෂ අන්න ගතියක් කියලා පෙන්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා සේයතාපි භික්ඛවේ වදුකා යන්න දේව රත්තින්වා දිවසම්මා ආනීතෝ හෝති. සමහර ගෙවල් වලට දැන් මේ අලුතෙන් මනමාලිලා ගේනවා අලුතෙන් යෙලිලා ගේනවා. අලුතෙන් මනමාලියක් යෙලිය කරපුවාම මේ අලුතෙන් ගෙදරකට මනමාලියක් ගෙනපුවාම ඒ ගෙදරට ඒ අලුතෙන් මනමාලිය ආපුවාම ගෙදර ඉන්න හැම කෙනෙක් කෙරෙහිම ලොකු ලැජ්ජාවක් බයක් තියෙනවා කියනවා. ගෙදරට මේ අලුතෙන් මනමාලයක් ගෙනවාම එයා ගෙදර ඉන්න හැමෝම කෙරෙහි හරි ලැජ්ජාවක් බයක් තියෙනවා කියනවා. නැන්දටද මාමටද ස්වාමියාට අඩම ගානේ ගෙදර ඉන්න මේ දැසිදාසාන්ට පව හරි හිරි ලැජ්ජා බයක් තියෙනවා කියනවා. නමුත් කාලයක් ගියාම කියනවා ඒ ගතිය නැති වෙනවා කියනවා. කාලයක් ගියාම ඊට පස්සේ නැන්දම්මටද මාමටද මහත්තයාටද ඔක්කොටම කියනවා කින්තුම් මේ ජනනේට ඔබල මොනවද දන්නේ පැත්තකට වෙන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ කියනවා ශාසනයට මුල් දවස්වල පැවිදිච්ච පළවෙනි දවසේ ඉතින් මේ ගිහිගේ අතහැරලා පැවිදුණාට පැවිදිලා මුල් කාලේදී මුල් දවස්වලදී
බොහෝම ලැජ්ජා බය තියෙනවා කියනවා ලොකු හාමුදුරුවන්ටත් දායකදායකාවන්ටත් විශ්ව උපාසක කෝටම අඩුම ගාන කැපකරුවන්ටත් ලොකු ගරුත්වයක් බයක් තියෙනවලු. හැබැයි කාලයක් ගියාම මොකද වෙන්නේ? ලොකු හාමුදුරුවන්ටද කැපකරුවන් දායක ඔයගොල්ලෝ මොනවද දන්නේ පැත්තකට එන්න කියලා හැමෝටම ඊට පස්සේ අර තිබ්බ ගෞරවය මුකුත් නැති වෙනවා. ඒ නිසා දේශනා කරනවා තස්මාතිය භික්ඛවේ ඒවං සීකිතං මේ නිසා මේ විදිහට හැමදාම මානසිකත්වය පුරුදු කරන්න අඳුනාගතේ වදුකා සමීනච අනුතගෙනතු මනමාලි වගේ ඉන්නවාය කියලා හැමදාම ජීවත් වෙන්න කියනවා. ඒ මානසිකත්වය හැමදාම තියාගන්න කියන හොඳ සිහියක් තියෙනවා මම හරියට අලුත ගෙනපු මනමාලි වගේ. මොකද ඉස්සර කාලේ ඉතින් අපි දන්න ඉන්දියානු සමාජෙත් ලංකාවෙත් එහෙමයි විවාහ වෙලා යනකම් තමයි යන නිවසේ අය ගැන ලොකු අවබෝධයක් දැනුමක් නැහැ. ඉතින් පිට පළාත් වලට බැඳලා අරයි යන්නේ. ඉතින් ගියාම සම්පූර්ණ වෙනස්. ඉතින් ඒ නිසා ගිය මොහොතේ ඉඳලා හැමෝම කෙරෙහි හරි ලැජ්ජාවකින් බයකින් තමයි කටයුතු කරන්නේ. හරි ලැජ්ජාවක් තියෙනවා, හරි බයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ ගෙදර ඉන්න දැසිදාසන්ට පව හරි බයයි. කුස්සියට ගියත් ඉන්න වැඩ කරන කෙනාගේ සමල්ලක් නම කියලා අපි කියමු මැනිකන මැනිකමේ කෝප්පේ බොන එකත් දෙකේ රාහල තමයි පළවෙනි දවසේ ගන්නෙ. මොකද දන්නේ නැහැ බයට ඉතින් ලැජ්ජාවට බයට හැමදේම අහලා කියලා තමයි කරන්නේ. හැබැයි ඉතින් කාලයක් යනකොට මොකද වෙන්නේ? අර තියෙන ලැජ්ජා බය ගතිය ඔක්කොම නැති වෙනවා. ඉතින් ගියේ මුල් කාලේ දකින අයට නැන්දා මාමා කියලා අයියා අක්කලා තමයි දන්නේ නැහැ. ඇත්තටම නෑ දයොත් දන්නේ නැහැ. ඒ නිසා බයටත් ලැජ්ජාවටත් හැමෝටම ගෞරවාන්විතව තමයි කතා කරන්නේ. හැබැයි ඉතින් කාලය යනකොට ඒක ඔක්කොම වෙනස් වෙලා යනවා. ඒකට තමන්ට බලය ලැබෙනකොට අර තියෙන සෑම දේම නැති වෙලා යනවා. ඒ නිසා මේ පැවිද්දන්ට පවා බුදුරජාණන් වහන්සේ අලුත් කෙනෙකු මානමාලිගේ මානසිකත්වය හැමදාම පවත්වන්න කියනවා. පැවිදි වුණාමත් මුල් කාලේදී හරි බයක් ලැජ්ජාවක් හැමෝටම තියෙනවා. ශාසනයට එනකොට දෙන්න මොනවද දෙයක් දන්නේ නැහනේ. ඒ කාලේ තමන්ලාට එක පාටිට උගන් කෙනෙක් මහාන වෙනවා මහාන මුකුත් දන්නේ නැහැ. ඉතින් හරි බයෙන් ලැජ්ජාවෙන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් අර පරණ වෙනකොට මොකද වෙන්නේ? ඒ ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මානසිකත්වයේ හිත දියුණු කරන්න ඕනේ කියනවා මේ අලුත් ගෙනපු මනමාලි වගේ. මට මුලින් මේකේ අර යෙලි කියුණා මනමාලි කියන එක තමයි හරි අර්ථය වදුකා කියන්නේ. එතකොට මේ අලුත් ගෙනපු මනමාලි වගේ කියන සත්පුරුෂ මනමාලි වෙන්න කියනවා. අසත්පුරුෂ මනමාලි වෙන්න එපා කියනවා. සත්පුරුෂ මනමාලි හැමදාම තමන්ගේ ගති ලක්ෂණ ඒ විදිහටම හැමෝටම ලැජ්ජාව බය ගෞරවය පවත්වමින් තමයි කටයුතු. හැම කෙනෙක් කෙරෙහිම නිහතමානී ගුණ දක්වන එක සත්පුරුෂ ස්වභාවය. අසත්පුරුෂ වුණාම මොකද වෙන්නේ? කාටවත් ගෞරව දක්වන්නේ නැහැ, යටහත් වෙන්නේ නැහැ, නිහතමානී වෙන්නේ. ඉතින් සත්පුරුෂ ඒලිගේ ස්වභාවය තමයි එහෙම හැමදාම යාගේ ආදවසේ ඉඳලා මැරෙනකම් මේ ගති ලක්ෂණ තමයි තියෙන්නේ. ඉතින් පැවිද්දෙත් ඒ වගේ පැවිද්දත් වෙන්න ඕනේ හැමදාම නිහතමානී කෙනෙක් වෙන්න ඕනේ. අනුන්ට ගෞරව කරන කෙනෙක් වෙන්න ඕනේ. අනුන්ගේ ගුණ කියන කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි මේ සත්පුරුෂ වදුකාවක් වෙන්න කියන එකයි අඳුනාගතේන වදුකා සමේන චේස අලුත ගෙනපු මනමාලි වගේ හැමදාම ජීවත් වෙන්න කියනවා. කියන්නේ හැමෝටම අපි ගත්තොත් නිහතමානීව හැමෝටම ගරු කරගෙන හැමෝටම යටත් වෙලා හැමෝම කියන දේට අහුම්කන් දීගෙන කටයුතු කරන්න කියන එකයි. ඒක පැවිදි වෙලා අපවත් වෙනකම් මේ ගතිය තියෙන්න ඕනේ. කවුරු වුණත් ඒ ස්වභාවය හැමදාම ඉන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මුලින් කතා කරා. මේ ධර්මයේ තියෙන මේ සත්පුරුෂ ගති දියුණු කරන අයට තමයි සත්පුරුෂය වෙන්න ඕනේ. මේක ඉලක්කය තමයි අපි සත්පුරුෂයෙක් බවට පත්වීම තමයි අපේ මේ ධර්මයේ ඉලක්කය. බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකයේ සත්පුරුෂයෝ. ඒතර උන්වහන්සේලා හැමදාම මේ සත්පුරුෂ ගති ලක්ෂණ පුරුදු කරපු අය. දැන් බුදු කෙනෙක් වුණත් හරිම නිහතමානී. බුදු කෙනෙක් කියන්නේ අනුන්ට යටත් කෙනෙක්. අනුන්ට හැම දේට මේ වෙන කෙනෙක් නෙවෙයි. දැන් සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන්ගිට යට වෙනවා. කියන්නේ පුජ්‍යලයාගේ අනත් නැත වචනයට උන්වහන්සේ යට වෙනවා. කියන්නේ ඒක මොහොතකට හරි අහනවා. අපි දන්නවා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මේ විසුණු වහන්සේ නමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට චෝදනා කර මේ සරිත් මහ රහතන් වහන්සේට චෝදනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ මගේ ඇඟේ හැප්පිලා සමාව ගන්න නැතුව මේ චාරිකාවේ ගියා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා මේ කරන්නේ බොරු චෝදනාවක් කියලා.
හැබැයි බුදුරජාණන් වහන්සේ එයාගේ චෝදනාව එකපාරට ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. එයාගේ චෝදනාව බාරගත්තා. ආරයගෙන බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුවකට කතා කරලා කියන භික්ෂුව මෙහෙන්න වහාම සත්පුරුෂ මේ සාරිපුත්‍ර ගිහිල්ලා එන්න කියන්න කියලා පණිවිඩයක් යවනවා. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ අර ධර්මචාරිකාව යන 500ක් හාමුදුරුවෝ නමක් ඉතින් උන්වහන්සේ ආපස්සට අර ගමන නතර කරලා වඩිනවා. වැඩිට පස්සේ බුදුරජාණන් වහන්සේ චෝදනාව ඉදිරිපත් කරනවා සාරිපුත්ත මේ භික්ෂුව මේ කියනවා ඔබ මෙයාගේ ඇඟේ හැප්පිලා චාරිකාවේ වැඩිය කියලා ඇත්තද කියලා අහනවා. දැන් බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහ රහතන් වහන්සේට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කිසිම අපහසුතාවයක් නැහැ. ඔන්න දෙන්න පුළුවන්. අනේ ස්වාමීනි මම එහෙම කාගෙන්වත් ඇඟේ හැප්පුණේ නෑ කියලා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ දැන් භාග්‍යවතුන් වහන්සේ අහපු ප්‍රශ්නෙට ඍජුව එකපාරට උත්තරය සැපියේ නැහැ. උන්වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ අහපු දේ ඇහුවට පස්සේ වෙනත් පිළිතුරක් තමයි දුන්නේ. ස්වාමීනි මේ මහ පොළොව තියෙනවානේ මේ මහ පොළොවට මිනිස්සු නොයේ කාකාරයේ දේවල් කරනවා. මහ පොළොවට කෙල ගහනවා, ගිනි තියනවා, පාගනවා. ඒ වුණාට මහ පොළොවට කිසි ගාණක් නැහැ. මහ පොළොවට වැන්දක් ගාණක් නැහැ. මහ පොළොව පිටුවරමේ කරත් ගාණක් නැහැ. ස්වාමීනි මමත් කල්පනා කරන්නේ පටවි සමේන හරියට මගේ හිතත් මං හිතන්නේ පොළොව වගේ. මොනවා කරත් ගණන් ගන්නේ නැහැ. ස්වාමීනි කෙනෙකුට කායගත සතිය නැත්තම් ආන්න ඒ වගේ කෙනෙක් තවත් කෙනෙකුගේ ඇඟේ හැපිලා සමහව ගන්න නැතුව යන්න පුළුවන් කියලා. දැන් බලන්න තමන් ජීවිතයේ අවබෝධය තියෙන. ඒතර උන්වහන්සේ කෙලින්ම මං ඇඟේ හැපුණේ නැහැ කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ ඉස්සෙල්ලා අර තමන්ගේ මානසික ස්වභාවය පොඩ්ඩක් කිව්වා. කියලා තමයි කිව්වේ එහෙම කායගත සතිය නැති වුණොත් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. හැබැයි සිහිය තියෙනකොට ඒ වැඩේ වෙන්නේ නැහැ කියලා. ඒතර තමුනුත් බේරිලා අනිත් එක්කනත් බේරිලා තමයි දැන් කතා කරේ. ඉතින් ඒ විදිහට උන්වහන්සේ කිව්වා මේ මම හිතන්නේ භාග්‍යවතුන් වහන්සේ වතුර වගේ මේ වතුරට මිනිස්සු නොයේ දේවල් හොදනවා කියලා ගහනවා, සෙම දානවා, සුළු දානවා, ලේව් දානවා. ඒ වුණාට වතුරේ කිසිම උස්පහත් වේදයක් නැහැ. වතුරට මිනිස්සු වැන්දක් පුදුවත් වතුරේ කිසි ගාණක් නැහැ. ස්වාමීනි මමත් හිතන්නේ වගේ වතුර මේ ආපෝ සමේ වතුර වගේ ඉතින් වාසය කරන්නේ. ඉතින් ස්වාමීනි කෙනෙකුගේ කායගත සතිය නැතිනම් ඒ වගේ කෙනෙක් තවත් කෙනෙකුගේ හැකිට සමාව ගන්න නැතුව යන්න පුළුවන්. ඒ වගේ උන්වහන්සේ පෙන්නනවා ස්වාමීනි මම හිතන්නේ හරියට මම නම් මේ රොඩි ළමෙක් වගේ කියලා. ස්වාමීන් මේ රොඩි ළමයි ගෙවල් වලට යනකොට බොහෝම පහත් විදිහකින් යන්නේ කියනවා. ගෙවල් වලට යනකොට මිනිස්සුන්ට කතා කරන්නේ හරි ගෞරවාන්විතෝනේ අනේ මැනිකේ අර මේ විදිහන්නේ හැමෝටම බේබිලා මේ කියලා තමයි කතා කරන්නේ. මොකද ඒ අය එහෙම මිනිස්සු ළඟ නියතමානී වුණාම තමයි මිනිස්සු එයාට යමක් දෙන්නේ. ගිහිල්ලා බොහොම සැරෙන් පරුෂෙන් මේ මිල්ලුවොත් එහෙම කවුරුත් දෙන්නේ නැහැ පන්නලා දානවා. ඉතින් රොඩි අයට මොකද Tamanට කිසි හැකියාවක් වත්කමක් නැතිනම් හරි නැති බැරිකම හින්දා නියතමානී භාවයක් මිනිස්සු ළඟ ගිහිල්ලා දක්වනවා. ඉතින් උන්වහන්සේ දෙතුනා ස්වාමීනි මමත් හරියට මේ රොඩි ළමෙක් වගේ කියන අනිත් අය ළඟට යන්නේ කොහොම ඔළුව නමාගෙන බෙල්ල කඩාගෙන. මොකද උන්වහන්සේලාගේ ජීවිතේ උන්වහන්සේලා මේකේ තියෙන නිස්සාර භාවයත් එක්ක මේක මොන වටිනාකමක් නැහැනේ. මේ සෙම්මසොඩු මල මුත්‍ර වලින් හැදිච්ච දෙයක වටිනාකමක් නැහැ. ඉතින් ඒ නිසා තවත් කෙනෙක් ළඟට ගිහින් මොනව පෙන්නන්නද? අනිත් අය මේක ගැලුවොත් මොකද වෙන්නේ? මොකක්වත් වටින මොකුත් නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා මේ ජීවිතේ වටින්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේලා අර විදිහේ පෙන්නන රොඩි ළමයෙකුගේ මානසිකත්වය. මොකද රොඩි ළමයට ඉන්න තරම් නැහැ, කන්න දෙයක් නැහැ, හරිම මොකුත් නැතිකමත් එක්ක තියෙන. උන්වහන්සේටත් එහෙම ජීවිතේ නිත්‍ය වශයෙන් ගන්න දෙයක්වත් නැහැ, සුඛ වශයෙන් ගන්න දෙයක්වත් නැහැ, මම කියලා ගන්න දෙයක්වත් නැහැ. කවුරු හරි මේව කරොත් මම කියලා මොනව පෙන්නන්නද? මේ පොළොවට පස්සලා යන ගෙස් ටිකක් තමයි මම කියලා පෙන්නන්න වෙන්නේ. ගැලෙව්වොත් එහෙම ඔක්කොම නේද? කිසිම වටින්නෙත් නැහැ, අයිතිත් නැහැ. මේකයි. අන්තිම ජීවිතේ ගත්තා ටික කාලයකින් මොකද වෙන්නේ? ඊළඟ තප්පරේ මැරෙලා යන්න පුළුවන්. ඉතින් එහෙම ස්වභාවයක් තියෙනවා. දැන් අපිට මැරෙලා යන කෙනෙක් ඉතින් අපි මොන වටිනාකම් පෙන්නුවත් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාට ඒකයි අර තමන්ගේ යථාර්ථ දැකීමත් එක්ක උන්වහන්සේලා අර ලෝකයා ඉදිරියේ උන්වහන්සේලා ලෝකයාට එක්ක කටයුතු කරනකොට බොහොම නිහතමානීව තමයි කටයුතු කරන්නේ. කිසිම මාන්නයක් මේකක් නැහැ. ඒ වගේම කියන ස්වාමීනි මම හරියට මේ හිතන්නේ අඟ කැඩිච්ච හරකෙක් වගේ කියනවා. වීතියක අන්න නැති හරකෙක් හිටියා මොකද වෙන්නේ? ඌට මිනිස්සු කරන්න පුළුවන් ඔක්කොම જાති කරන. හැබැයි ඒක අන්න නැති හින්දා මොකද වෙන්නේ? අනිත් විදියක් නැහැ. ඉතින් මමත් ස්වාමීනි කල්පනා කරන්නේ ඒ වගේ අඟ කැඩිච්ච හරකෙක් වගේ. මොනවා කිව්වද ඉතින් අයින් විදියක් නැහැ. ඉතින් කරවාගෙන පැත්තකට ඉන්නවා හැරෙන්න මොනව කරන්නද? ඉතින් ඒ විදියට උන්වහන්සේ දේශනා කරගෙන ගියා. අර ඊට පස්සේ කී අර චෝදනා කරපු බිල්චුවට එතකොට තමයි තේරුනේ මම මේ කාටද චෝදනා කරේ කියලා. ඉතින්
පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගත්ත බුදුරජාණන් වහන්සේ සමාවතික සාර්භත මහරහතන් වහන්සේකම සමාව ගන්න කිව්වා. එතකොට බලන්න දැන් රහතන් වහන්සේලා අර වගේ පුජ්‍යලයන් පිළිබඳව බලන්න දැන් උන්වහන්සේලා ඒ පුජ්‍යලයට ලොකු ගරුත්වයක් ලොකු තැනක් ලොකු යටත් පහත් ගතිය දක්වලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ චෝදනාව කරනකොට දන්නවා මේක බොරු චෝදනාවක් කියලා. දැන් උන්වහන්සේ පන්නල හැරියද? නැහැ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා හැදුවා. දන්නවා. දැන් සුද්ධ කරන්න හැදුවද? නැහැ. මොකද උන්වහන්සේ දන්නවා දැන් මේ විශ්වයේ ඉන්නේ කරුවලේ. දැන් කරුවලේ ඇවිල්ලා තමයි මේ චෝදනාව කරන්නේ. ඉතින් මේ වගේ කෙනෙකුට උන්වහන්සේගේ ගුණ කිව්වට වඩා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් විශ්ව බොයි චෝදනා කරේ මේ එයා සාරිපුත්ත කියන්නේ එයා කල්පනා කරන පොළොව වගේ එයා කල්පනා කරන්නේ වතුර වගේ එයා හිතන්නේ ඉගෙන ළමෙක් ඇටියට එයා හිතන්නේ මේ අංකටික හරකෙක් ඇටියට ඉතින් එහෙම ගුණ කිව්වොත් එයාට තේරෙයිද නැහැ ඇයි එයා බොහොම කරුවල හිතකින් ඉන්නේ ඒ වගේම බොහොම ලපට හිතකින් ඉන්නේ හරියට මේ චූරි බබෙක් වගේ චූරි බබාලා ගිහිල්ලා අම්මලාට තාත්තලාට චෝදනා කරන අක්කා මෙහෙම කිව්වා අයියා මෙහෙම කිව්වා අම්මලා මොකද කරන්නේ අද අයියා ආවෙන්කෝ දෙකක් කතා කරන්න නේද අර එයාට තමයි තැන දෙන්නේ එයාට තමයි ඉන්නේ දෙන්නේ මොකද එයාට තේරුම් කරලා දුන්නට අවබෝධ කරන්න බෑ ඉතින් එයා කැමති මොකද අයියට අක්කට අම්මලා තාත්තලා අන්න බයිනවා නම් දොස් කියනවා නම් තමයි කැමති ඉතින් ඒක අහගන්න තමයි චෝදනා කරන්නේ ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා මේ විදිහට තමයි එයාට කටයුතු කරන්නේ ඒ නිසා දැන් දඬුවම් කරනවා නම් ප්‍රශ්න විසඳනවා නම් තමයි කැමති ඉතින් බුදුරජාණන් වහන්සේගෙමුත් මෙයා කැමති මොකද එයාට ඕනුනේ අර යන ගමන නතර කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේව චෝදනාවකට ලක් කරන්න. එයාට ඊර්ෂ්‍යාවක් ඇතුණා මේ 500ක් විතර එයාලා යනකොට එයාට පොඩි ඊර්ෂ්‍යාවක් ඇතුණා. ඉතින් ඒ නිසා තමයි මේ වගේ අභූත චෝදනාවක් ඇවිල්ලා කරේ. එයාට ඕන ගමන නතර කරන්න. එයා ඒක ගමන නතර කරනවා දැන් චෝදනාව කරපු ගමන් නනු විසඳන්න එපා. ඒක ආපස්සට ගිය ගමන් හරවගෙන එන්න ඕනි. අපිට කියන්නේ ගියා මහ ලොකුට 500කුත් තරම් දැන් ගන්න අකුලගෙන එන්න උනායි කියලා. දැන් එයාගේ ඒව තමයි පුංචි ආසාවල්. ඉතින් ඒව ඉෂ්ට වෙන්න ඕනි. ඒව ඉෂ්ට නොවුනොත් එහෙම හරියන්නේම නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ යාට පොඩි තැනක් දුන්නා. එයාගේ ආසාව ඉෂ්ට කරගන්න මොහොතකට අවස්ථාව දුන්නා. ඉතින් ඒ නිසා තමයි අර උන්වහන්සේ දන්නවා සාරිපුත් මහරහතන් වහන්සේ නිදහස් කෙනෙක්. උන්වහන්සේ එම නිදහස් කරන්න ගියේ නැහැ. ඒ විශ්වට කිව්වේ නෑ විශ්ව මේ සාරිපුත් කියන කෙනාගෙන මට උඹ උගන්වන්න ඕන කෙනෙක් නෙවෙයි. මං සාරිපුත් හොඳට දන්නවා. එයා කාගවත් ඇඟේ හැප්පෙන කෙනෙක් නෙවෙයි. දැන් බලන්න උන්වහන්සේ නිදහස් කරන්න ගියේ නැහැ. අර පොඩ්ඩක් එයාට දුන්න එයාගේ හිතේ තියන් පොඩ්ඩක් මේක මේකයි බුදුරජාණන් වහන්සේලා අර කුජලයන්ගේ ගුණ මේව කරන මිසක අර අගුණ මේව කරන්නේ නැහැ. එයාට එක පාට අපහාස කරන්න නිඳා කරන්න ගියේ නැහැ. දැන් සාරිපුත් මහරහතන් වහන්සේත් එහෙමයි. දැන් උන්වහන්සේත් අර විශ්වයට තමයි ගරු කරේ. එයාට තමයි යටත් උනේ. එයාට තමයි නිහතමානී උනේ. දැන් උන්වහන්සේටත් ඕනනම් තමන් ගැන බුදුරජාණන් වහන්සේ තමුතුන් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. උන්වහන්සේ දන්නා භාගතුන් වහන්සේ මං කවුද කියලා. ඕනනම් පණිවිඩ කියපු හමුදුරන්ට කියන්න පුළුවන් මේ මං ඇඟේ හැප්පුන්නේ ගිහින් කියන භාගතුන් වහන්සේට කියලා කියන්න පුළුවන්. දැන් භාගතුන් වහන්සේව ගෙන් බේරෙන්න උන්වහන්සේ ආවා නෙවෙයි. භාගතුන් වහන්සේගෙන් හිත දිනා ගන්න ආවත් නෙවෙයි. ආවේ අර විශ්වයටම අනුකම්පා කරලා. එයාව කොට දාන්න තමයි යාවේ ආයෙ පස්සට මේව කරලා. ඒතර උන්වහන්සේට අවශ්‍ය නැහැ අර පුජ්‍යලයා චෝදනා කරාම පෙරලා චෝදනා කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් ආපු ගමන් උත්තර දෙනවා නම් හරි පහසුයි. භාගතුන් වහන්සේ අනේ මං ගියේ හැප්පුණේ නැහැ මේ 500ක් කියන ඕනනම් අහන්නකෝ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් අහන්න පුළුවන් භාගතුන් වහන්සේට අනුන්ගේ හිත දකින්න පුළුවන් නේද? ඇත්තටම භාගතුන් වහන්සේ කවුද මේකේ වරද කරු කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න පුළුවන්. එහෙම නිදහස් වීමේ අවශ්‍යතාවයක් උන්වහන්සේලාට නැහැ. ඒකයි මේ සත්පුරුෂයෝ කියන්නේ. එතකොට උන්වහන්සේටත් ඕනුනේ මොකද්ද? අර විශ්ව වැටලා ඉන්න වලෙන් කොහොමද ගොඩ දාන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ මොහොතකට තමන් වරද කරුවෙක් වගේ පොඩ්ඩක් උන්වහන්සේ ප්‍රතිඥාවක් කරලා එකපාරටම තමන් වරද කරුවෙක් කියලා පෙන්න ගන්නෙත් නැතුව ඊට පස්සේ කෙලින්ම නිදහස් වෙන්න ගියේ නැහැ. දැන් අර වටින් ගොඩින් කතන්දර කියනකොට අනිත් ඇයිද දෙන්නේ මොකද්ද? දැන් අරුවේ ප්‍රශ්නේ නෙමෙයි උත්තර දෙන්නේ. අපි කියන්නේ අර යන්නේ කොයිද මල්ලේ පොල් වගේ නේ දැන් මේක අහන්නේ ඇගේ හැප්පුණාද කියලා. දැන් මේ කියන්නේ කායගත සති භාවනාවක් කියන්නේ. නේද? එතකොට අනිත් අයට හිතෙන්න පුළුවන් ඇගේ හැප්පුලේ යන්න ඇති ඒ ඉන්න තමයි මේ මාරු වෙන්න දැන් මෙන්න වෙන කතන්දර ටිකක් කියන්නේ කියලා. දැන් අර විශ්වයට උනත් හරි සතුටක් ඇති වෙනවා. එයා හිතේ එක පාටම තමන්ට ආපු ගමන්ම මේ මම එහෙම හැප්පුන්නේ නැහැ කිව්ව ගමන් එහෙම කියයි කියලා. ඉතින් එයා සූදානම් වෙලා ඉන්න ඇති. එයාට ඕනි පැටලෙන්න.
ඉතින් නමුත් බාන් රහතන් වහන්සේලා එහෙම වෙන අය නෙවෙයි. ඉතින් උන්වහන්සේ ඒ නිසා තමයි අර වගේ ධර්ම කතාවක් කියනකොට මොකද වෙන්නේ? හැමෝගෙම හිත සංසිඳුණා. අර මේ බොහොම අන්ධකාරයේ හිටි භික්ෂුවට හිතා ගන්න බැරුණා මේ මොකද උනේ කියලා. කෙලින්ම නිදාසුනෙත් නැහැ. පෙරලා යාට චෝදනා කරෙත් නැහැ. එයා බලන්නේ ඉති උත්තර දෙක එක්ක උන්වහන්සේ නැහැ කිය නැහැ කිව්ව ගමන් චෝදනා කරයි. ඉතින් ඒ විදිහ තමයි හිතානේ හිටියේ. දැන් මේකේ සම්පූර්ණ වරද කොහොමවත් බාර ගන්න නැහැ කියලා දන්නවනේ. ඒ නිසා මේ එයා හිතපු පැත්තක් නෙවෙයි උනේ. බලන්න ඉතින් අර ධර්මයේ කතා කරනකොට අරයාගේ හිතත් නිකාම නිවිලා ගියා. ඒකයි. ඉතින් ඒ විදිහට උන්වහන්සේලා ඒකට බලන්න අර තැන දෙන්නේ මේ පුජ්‍යලයන්ට. ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒකයි සත්පුරුෂ ගති කියන්නේ. උන්වහන්සේලා නිතරම නිහතමානී අය. මාන්නේ ආදී ගති ලක්ෂණ තියෙන අය නෙවෙයි. ඒ නිසා තමයි පුජ්‍යලයට තැන දුන්නේ, පුජ්‍යලයට දෙය දුන්නේ, පුජ්‍යලයට කරු කරේ. ඒක උන්වහන්සේලා කිසි මොහොතක පුජ්‍යලයන් විවේචනය කරන මේව කරන්නේ. දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආගමික නායකයන්ගේ දොස් කියන්න පටන් ගන්නවා එක එක්කෙනා. නිගණ්ඨනාථ බුද්ධ මෙහෙමයි අරේමයි කියලා ඒතර බුදුරජාණන් වහන්සේ කතා නතර කරලා මේ මම ඔයාලට බණ පොඩ්ඩක් කියන අහනවාද කියලා. ඊට පස්සේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. අනිත් අය විවේචනය කරන්න යන්නේ නැහැ. දැන් අපි දන්නෝනේ අවසාන මොහොතේ සුභද්‍ර කියලා පරිබ්‍රාජකෙක් ඇවිල්ලා සියලු ආගම් ගැන කියලා කියන ස්වාමීනි මේ ආගම් වල ඇත්තක්ද කියන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ අර ආගම් අරන් එකින් එක විවේචනය කරේ නැහැ. උන්වහන්සේ කියනවා සුභද්‍ර ඔය කතාව පැත්තකින් තියන්න. මම ඔබට බණ චුට්ටක් කියන ඒක අනුව බලන්න. යම් ආගමක මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා නම් ආනේ ආගමේ අර පළවෙනි සමන, දෙවෙනි සමන, තුන්වෙනි සමන, හතරවෙනි සමන, ඒ කියන්නේ රහතන් වහන්සේලා අනාගාමීයි, සකදාගාමී, සෝතාපන්නයි යම් ආගමක ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා නම් ඒක බුද්ධ ශාසනය වෙන්න පුළුවන්, වෙන ආගමක වෙන්න පුළුවන්. කොහේ හරි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා නම් ආනෙතන පළවෙනි, දෙවෙනි සමන, තුන්වෙනි සමන ඉන්නවා. එතන උන්වහන්සේ මෙයා හරි දේ කියනවා මෙයා වැරදි කියලා ඒව විවේචනය කරන්න ගියේ නැහැ. උන්වහන්සේ ඕක පැත්තකින් තියන්න. ඔබ බලන්න කොයි ආගමේද ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය යන්න පළවෙනි, දෙවෙනි සමන, තුන්වෙනි සමන ඉන්නවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේලා ඒකයි අර අනිත් අය එහෙම විවේචනය කරන්න මේව කරන්න යන්නේ නැහැ. සමහරලාට ආගමික මතයක් කිව්වත් ඒක ඒ අය මේව කරන්න කියනවනේ. ඒ කට්ටියම කියන දේම තමයි උන්වහන්සේ මතය හැටියට කියන්නේ. අමුතුවෙන් හදලා කියන්නේ නැහැ. ඒ කට්ටිය කියපු දේ උන්වහන්සේ කියනවා. මේ කට්ටිය ආගමේ මේක තමයි මූල සිද්ධාන්තය. මේ කට්ටියගේ ප්‍රකාශනය. මක්කලි ගෝශාල කියන්නේ මෙහෙමයි, නිගණ්ඨනාථ බුදු උගන්වන්නේ මෙහෙමයි. ඒතර යාම උගන්වන දේ කියනවරේ මේ බුදුරජාණන් වහන්සේ හදලා කියනවා නෙවෙයි. ඉතින් ඒ විදිහට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා එකයි පුජ්‍යලව ගත්තොත් උන්වහන්සේලා කිසිසේත් ගුණ දකින්නම මිසක් අගුණ දැකලා ඒවත් එක්ක මේ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තාම දැන් දේවදත්ත ගැන උනත් බුදුරජාණන් වහන්සේ එයාගේ ස්වභාවයකින් මිසක දේවදත්ත පිළිබඳ උන්වහන්සේ හැම වෙලේම බණ පටන් ගත්තොත් දේවදත්ත විවේචනය කරන එක බුදුරජාණන් වහන්සේ කරලා නැහැ. එයාගේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ එහෙම කතා කරන්න යන්නේ නැහැ. එයාගේ උන්වහන්සේ අභ්‍යන්තරිකව ගලව ගන්න මේ බලන මිසක් අර අගුණ කියන දේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පාවිච්චි කරන්නේ නැහැ. පුජ්‍යලයන්ගේ නිතරම උන්වහන්සේලා දකින්නේ පුජ්‍යලයේ කොහොමද ගලව ගන්න කියලා. ගලව ගන්න මානසික ස්වභාවයෙන් තමයි පුජ්‍යලය දිහා බලන්නේ. මොනවද ගුණ තියෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා දේවදත්තගේ හිතත් තරම් තවත් හිතක් දිහා බලලා නැහැ. ඒතර දේවදත්තගේ හිත දිහා බැලුවා දේවදත්තගේ අගුණ බලන්න නෙවෙයි. ගුණ බලන්න. මොනවද තියෙන්නේ හොඳ? මොනවද තියෙන්නේ කුසලයක්? මෙයා මේ තුලින් කොහොමද මම මෙයාව ගොඩ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් දේවදත්තගේ කුසල් කියන මූල නැති වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දේවදත්ත කියන්නේ කවදාකවත් පිළියම් කරන්න බැරි අන්න අසාධ්‍ය රෝගියෙක් හැටියට දේශනා කරනවා. කවදාකවත් පිළියම් කරන්න බැරි අසාධ්‍ය රෝගියෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේවදත්ත කවදාකවත් පිළියම් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ගොඩාක් දේශනා ගත්තාම ඒ වගේ සඳහන් වෙනවා. දැන් අපි නිතරම කතා කරන එකන්නේ කාලාම සූත්‍රය. කාලාම සූත්‍රයේ කාලාම නගරයට ගියාට පස්සේ ඒ කාලාම නගරය කියන්නේ බොහෝම මිනිස්සු කියන්නේ සමනයන් යන නිකන් මධ්‍යස්ථානයක් වගේ. හැම තැනටම යන්න පාරවල් තියෙන තැනක් වගේ. ඉතින් ඒ නිසා හරියට පූජ්‍යක පස්සේ එනවා මේ ගමට. ඇවිල්ලා එක එක්කෙනා තම තමන්ගේ නොයේ කාගම් කියනවා. ඒ කියන්නේ හැබැයි ඉද මේව සත්‍යං අපේ ආගම තමයි ඇත්ත, අනිත් ආගම ඔක්කොම බොරු.
ඉතින් ඒ විදිහට තමයි කියන්නේ. ඉතින් මේ අයට ලොකු ප්‍රශ්නයක් වුණා කවුද හරියටම ආගමක් කියන කට්ටිය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේත් වැඩියට පස්සේ මේ කාරණේ කියලා කිව්ව භාගතුන් වහන්සේ මේ විදිහට ඇවිල්ලා එක එක්කෙනා විවිධාකාර දේවල් කියන හැබැයි හැමෝම කියන්නේ අපි කියන එක තමයි හරි අනිත් අය කියන ඔක්කොම බොරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ අයට උන්වහන්සේ ඒ ආගම් එක එකක්වත් විවේචනය කරන්න යන්නේ නැත. උන්වහන්සේ කිව්වා ඒත තුම්මේ කාලාමිනි මේ ප්‍රශ්නේදී ඔබලම මේකට පැමිණෙන්න. ඔබලම මේ ගැන හිතන්න. ඊට පස්සේ තමයි මේ පරම්පරාවෙන් ආවයි අරේ මේ කියලා හිතන්නේ නැත. ඔබලම හිතන්න මේ මනුෂ්‍යයාගේ හිතේ හටගන්න රාග දේශ මොහ මනුෂ්‍යයාට හිතසුව පිණිස දෙන්නේ අයහපත අනර්ථය පිණිස හේතුවෙන්. මේ රාග දේශ මුල් කරගෙන නේද මිනිස්සු හොරකම් කරන්න බොරු කියන්නේ මේවා කරන්නේ. ඉතින් ඒක තමන්ම බලන්න කියනවා. බැලුවම පස්සේ තමන්ට තේරෙයි මොකද්ද හරි වැරදි. එතකොට යම් ආගමක රාග දේශ මොහ නැති කරන්න දේශනා කරනවා නේද? ඒ ආගම සත්‍ය හැටියට පිළිගන්න. එතකොට 10 දෙනෙක් ඇවිල්ලා කියනවා රාග දේශ මොහ අයින් කරන්න. ඉතින් 10 ආගම් 10න් බාරගත්තා ප්‍රශ්නයක් නැහැ. මොකද මනුෂ්‍යයාගේ මූලික ස්වභාවය ඇති කරගන්න කවුරු ගැන්වත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේලා එකයි අර ආගමක ගත්තත් උන්වහන්සේලා ඒවා තියෙන අගුණ හැම වෙලේම පෙන්න ඒවා හැල්වලට බාල්දුවට ලක් කරන එක බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා සිද්ධ කරලා නැහැ. ඒකයි උන්වහන්සේලා සත්පුරුෂයි කියලා කියන්නේ. ඒතර බාන උන්වහන්සේ කියන කතිය තියෙනවනේ සත්පුරුෂ ස්වභාවය මොකද්ද? අනුන්ගේ අගුණ කිසිසේත් කතා කරන්නේ ගුණ තමයි නිතරම කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඒකයි පුජ්‍යලයන්ගේ ගුණ තමයි හැම වෙලේම දැක්කේ. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම පුජ්‍යලයකටම පුදුමාකාර විදිහට උන්වහන්සේලා මේ දරු කරලා තියෙන්නේ. සමහර අය ගොඩාක් දෝෂයන් තිබත් උන්වහන්සේලා ඒවා එක ගණන් ගන්න නැතුව කටයුතු කරලා තියෙන්නේ ඒ උන්වහන්සේලාගේ තියෙන සත්පුරුෂ ස්වභාවය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිත් ඒකයි පුළුවන් තරම් පුජ්‍යලයන්ගේ ගුණ දකින මිසක් අගුණ දකින්න හොඳ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන්ගේ අගුණ කතා කරන්න දකින්න එපායි කියන්නේ? ගුණ කතා කරන්න දකින්න කියන්නේ ඇයි? මොකද මේ අපි කෙනෙකුගේ අගුණ සිහි කරනවා කියන්නේ අපේ හිත සතුටට ප්‍රසාදයට පත් වෙන්නේ නැහැ. අපිට ප්‍රඥාව නුවණක් පහළ වෙන්නේ නැහැ. කෙනෙකුගේ අගුණ දකින්න අපේ හිත මොකටද පත් වෙන්නේ? දේශයට තරහවට අමනාපකමට පත් වෙන මිසක් කිසිසේත් හිත පහම් භාවයට පත් වෙන්නේ නැහැ. කතා කරත් එහෙමයි. අපි කෙනෙකුගේ අගුණයක් කතා කරනකොට අපේ හිත පහදින්නේ නැහැ. අහන කෙනාගේ හිත පහදින්නෙත් නැහැ. අපිට ගෞරවයක් ඇති වෙන්නෙත් නැහැ. අහන කෙනාට ගෞරවයක් ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි ඒක අසත්පුරුෂ ගතියක් හැටියට දේශනා කරන්නේ. ඊළඟට මේ තමන්ගේ දේවල් කතා කිරීමත් එහෙමයි. තමන්ගේ වර්ණාව හැම වෙලේම කතා කරායි කියලා කාටවත් වෙන්නේ නැහැ. තමන්ගේ අගුණ වහන වැසීමත් එහෙමයි. තමන්ගේ අගුණ වහන්න මොකද වෙන්නේ? තමන් තව ආඝාතයට ප්‍රපාතයට තමයි යන්නේ. ඒකට ඒ නිසා තමයි අනුන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙනම් පුළුවන් තරම් අනුන්ගේ ගුණ දකින්න ඕනේ, අගුණ වහලා දාන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම තමන්ගේ වර්ණාව කියන දේ වහලා තමන්ගේ අගුණ තමයි ඉස්මතු කරලා ගන්න ඕනේ. අගුණ හැම වෙලේම තමන්ගේ මනසින් තමන් බාර ගන්න ඕනේ. ඒ නිසා තමයි වහන්න එපා කියන්නේ. නැවුවත් ඒව වහන්න යන්න එපායි කියනවා. අච්චයන් අච්චයතෝ දිස වරද හැටියට බාරගෙන මතු සංවරයට පත් වෙනවා නම් ඒ කාර්ය විනී ලොකු දියුණුවක් හැටියට දේශනා කරනවා. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පැත්තෙන් අනුන්ගේ පැත්තෙන් ගත්තාම එකයි අසත්පුරුෂ ස්වභාවය තමයි අනුන්ගේ අගුණ ඇහුවේ නැතත් ප්‍රකාශ කරන අනුන්ගේ අගුණ ඇහුවොත් කියනම දෙයක් නැහැ කියනවා. ඉතින් ඇහුවට පස්සේ එයාගේ විතරන්නේ අම්මා තාත්තා ගුණ සමට කියන්න පටන් ගන්නවා. ගුණ සමහරලාට අහන්න ඕනේ නැහැ. ගුණ ඇහුවේ නැතත් කතා කරනවා. ඊට පස්සේ ඇහුවොත් එමිතින් අටුවා ටීකත් එක්ක තමයි ගුණ කියන්නේ. ඊට පස්සේ මුළු සංඝාතියේම සමහරට ගුණ කියනවා. මම විතරක් නෙමෙයි අම්මත් මෙහෙමයි ආච්චිත් මෙහෙමයි නැන්දම්මත් මෙහෙමයි කියලා පරම්පරාවෙන් සමහරට කියනවා. ඉතින් ඒක තමයි ඒවා සත්පුරුෂ ගති නෙමෙයි. ඒවා අපේ තුල තියෙන පුළුවන් අපි දැනට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි දකින්න ඕනි මේ ගති ලක්ෂණ තියෙනකන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අවතීර්ණ වෙන ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. එතකොට අපි සත්පුරුෂානන් දස්සාවේ සත්පුරුෂ දර්ශනය තියෙන සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මන අය වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය තමයි
අපි නිතරම අනුන්ගේ ගුණ දකින්න ඕනේ. ඇයි භාග්‍යතුන් වහන්සේ අපිට අනුන්ගේ ගුණ දකින්න කියන්නේ? අනුන්ගේ ගුණ දැක්කම තමයි පුජ්‍යලයන් තුල ගෞරවය නිර්මාණය වෙන්නේ. මේ බුද්ධ ශාසනයේ කියන්නේ මේ තනියෙන් යන ගමනක් නෙවෙයි. තනියෙන් ජීවත් වෙන එකකුත් නෙවෙයි. මොකද මේ දැන් ධර්මයේ හැසිරෙනකොට එකපාරටම ගිහි කෙනෙක්ම ගිහිගෙන ධර්ම හැසිරෙන්න්න ඕනේ. එතකොට යාට අම්මලා තාත්තලා ඇතැල්ලා සහෝදරයෝ ඇතැල්ලා ඥාතීන් ඇතැල්ලා රැකී ආරක්ෂා ඇතැල්ලා ගෙවල් දොරවල් ඇතැල්ලා සම්පූර්ණ බෑන්. එහෙනම් එයා ඒ අයත් එක්ක ජීවත් වෙමින්ම තමයි ධර්මයේ හැසිරෙන්න ඕනි. පැවිදුණාමත් එමෙ පැවිදිලා පවෙන් දවසේ කැලේකට යන්න බෑ. පැවිදිලා බුද්ධ නීති අනුව නම් අවුරුදු 5ක් ගුරුවරයෙකුට ඉන්න ඕනි. 5ක් උපසම්පදා වෙලා සාමණේර තව ඉන්න ඕනි. අපි කියමු අවුරුදු 10න් එහෙම මහනුනොත්තේම අවුරුදු 20 වෙනකන් සාමණේරෝ ඉන්න ඕනි බුදුහාමුදුරුවෝ යටතේ. ඊට පස්සේ උපසම්පදා වුණාන් පස්සේ තව 5ක්. ඒතර අවුරුදු 25ක් වෙනකන් කැලේ යන්නම් වෙන්නේ නැහැ. ඉතින් තනියෙන් ජීවත් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඉන්න ඕනි කවුරු එක්කද? පිරිසක් එක්ක. ඒතර මේ පිරිසක් එක්ක ඉන්නකොට පුජ්‍යලයා සතු තිබිය යුතු ප්‍රධාන දෙයක් තමයි මේ ගෞරව කිරීම. ඒක මංගල කාරණයක් කියන ගාරවෝච නිවාතෝච කියන්නේ ගෞරව කිරීම සහ යටත් පහත් බව. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල උන්වහන්සේ මේක අදිඨානමක් හැටියට පෙන්නන්නේ. පාඨම අගහරුව සූත්‍රයේ පෙන්නනවා සුවවත භික්ඛවේ භික්ඛු සබ්‍රහ්මචාරීසු අගාරවෝ අපතිස්සෝ අසභාග වුත්තිකෝ. යම්කිසි විශ්වත් තමන් හා එකට ජීවත් වෙන ඒ ස්වාමීන් වහන්සේලා කෙරේ අගාරවෝ කියන්නේ ගෞරව කරන්නේ නැත්තම් ඊළඟට අසභාග මේ අගාරෝ සප්පතිස්සෝ කියන්නේ නිහතමානී නැත්තම් ඊළඟට එකට කටයුතු කරන්න නැත්තම් ආවි සමාචාරික ධර්ම දියුණු කරන්න බෑ කියනවා. තමන් හා ඉන්න අයට ගෞරව කරන්නේ නැත්තම් යටහත් නැත්තම් දෛනික ජීවන කටයුතු හරියට කෙරෙන්නේ නැහැ කියනවා. ඉන්න පුජ්‍යලෝ කෙරේ අගෞරවයක් තියෙනවා නම් ඇයි මොකක් හරි කන්නේ මම මොකද මේ අයට කරන්නේ ඈ අර අගුණ දැක්කම ගෞරවය නැති වෙනවනේ. මේ වගේ දුස්සීල වුණොත් මගේ කාලේ නාස්ති කරන්නේ ඒ වගේ වෙනවනේ. මේ වගේ අසත්පුරුෂයන් නැත්තම් ඇයි මම මේව කරන්නේ කියලා අර අගුණ දැක්කාම දේවල් හරියට කෙරෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ ආභි සමාචාරික ධර්ම කියන්නේ වස් සහ පිළිවෙත් හරියට කෙරෙන්නේ නැහැ. ඒතර වත් පිළිවෙත් කෙරෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවා සීක ධර්ම දිනු වෙන්නේ නැහැ. කියන්නේ සද්ධාව වැඩෙන්නේ නැහැ. වීර්ය සතිය සමාධි ප්‍රඥා හිරියොත්ප්ප විරිය මේ සීක ධර්ම කියන්නේ සීක ධර්ම කියන්නේ හික්මෙන්ද පුජ්‍යලයා සතු ගුණාංග ඒව වැඩෙන්නේ නැහැ කියනවා. සද්ධාව වැඩෙන්නේ නැහැ, හිරියොත්ප්ප වැඩෙන්නේ නැහැ, වීර්ය වැඩෙන්නේ නැහැ, ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. මේවට කියන සීක ධර්ම. ඒතර සීක ධර්ම කෙනෙකුගේ වැඩෙන්නේ නැත්නම් එයාට සීලය වඩා ගන්න බෑ කියනවා. අපිට ලැජ්ජා බය නැත්නම් සිල් රකින්න බෑනේ. අපිට ඊළඟට සද්ධාව නැත්නම් බෑ, වීර්ය නැත්නම් බෑ, ප්‍රඥාව නැත්නම් අපිට සිල් රකින්න බෑ. එහෙනම් සිල් රකින්න නම් අනිවාර්යෙන් සද්ධාව තියෙන්න ඕනේ, ලැජ්ජා බය තියෙන්න ඕනේ, වීර්ය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒතර කියන මේ සීලය දිනු කරන්නේ නැතුව සම්මා දිට්ඨිය ඇති කරගන්න බෑ. කෙනෙක් සීලයක් නැතුව යට මේ ලෝකේ යථාර්ථය කවදාකවත් දකින්න බෑ. මොකද සීලය තුල තමයි පුජ්‍යලයා හික්මවන්නේ, පුජ්‍යලයා සාන්ත කරන්නේ. ඒතර ඒ තුල ඉඳගෙන තමයි යට යථාර්ථයක් කරා යන්න පුළුවන්. ඉතින් ඒ සම්මා දිට්ඨියක් ඇති කරන්නේ නැතුව සම්මා සමාධිය ඇති කරගන්නත් බැරි බව දේශනා කරනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට බණ භාවනා කරන්නත් ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ දේ මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තියෙන නම් තියෙන්න ඕනේ දේ මොකද්ද? සීලය. සීලය තියෙන නම් මොකක්ද තියෙන්න ඕනේ? අර සීක ධර්ම තියෙන්න ඕනේ මේ සද්ධාව, හිරියොත්ප්ප, වීර්ය, ප්‍රඥාව. ඒ පහ වඩා ගන්න නම් මොකද තියෙන්න ඕනේ? වත් පිළිවෙත් හරියට කරන්න ඕනේ. දෛනික ජීවන කටයුතු පිළිවෙලට වෙන්න ඕනේ. ගෙදරක වුණත් එහෙමයි. ගෙදර දෛනික ජීවන කටයුතු අවුල් නම් මොකද මේ ගෙදරම අවුල් වෙනවා. ඒකයි එක එක්කෙනා වාරාවට ඉන්නෝ නම් ඔයා කරන්න ඕනේ මං කරන්න ඕනේ කියලා ඒක මොකද වෙන්නේ? ජීවන කටයුතුත් අවුල් වෙනවා. ආයතනයක් ගත්තොත් ආයතනෙත් අවුල් වෙනවා. එතකොට ඒ දෛනික ජීවන කටයුතු මේවා හරියට වෙන්න නම් මොකක්ද තියෙන්න ඕනේ? ඉන්න අය කෙරෙහි ලොකු ගරුත්වයක් තියෙන්න ඕනේ. ඊළඟට නිහතමානී භාවයක් තියෙන්න ඕනේ. යටහත් ඊළඟට එකට කටයුතු කරන්න. එක එක්කෙනා වෙන වෙනම ආණ්ඩු නම් එතකොට මොකද වෙන්නේ? එක එක්කෙනා තම තමන්ගේ ඩියුටි මිසක් අර දෛනික දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් ඒක නෝක මගේ ඩියුටියක් නෙවෙයි කියයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒතර බාන්න පුජ්‍යලේ දියුණු වෙන්න තිබිය යුතු ප්‍රධාන දෙයක් තමයි මොකද්ද? ගෞරව කිරීම. ඒකයි ගෞරව කිරීම නැත්තම් ඒතන දියුණුවක් ගෙදරක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, කොහේ වුණත් දියුණුව ලැබෙන්නේ නැහැ. බුද්ධ ශාසනය ඒකයි කෙනෙක් සම්මා දිට්ඨියක් ඇති වෙන්න නම් එහෙනම් එයාට තිබිය යුතුම දේ මොකද්ද?
ගෞරව කිරීම. ඒකයි මේ අසත්පුරුෂ ගතියක් පෙන්වන්නේ. අපි අගුණ කතා කිරීම දැකීම අසත්පුරුෂ ගතියක් කියලා පෙන්වන්නේ ඒකයි. මොකද ඒ ස්වභාවය තියෙනකන් අපිට ශාසනයේ හරියට අවතීර්ණ වෙන්න බෑ. ඒ නිසා තමයි බුදුන්තරම් බුදුරන් වහන්සේ අපි කුජලියෝ පිළිබඳව ගෞරව ඇති වෙන්න ඕනේ. ඒතර බලන්න ගෞරව ඇති වෙන්නේ ಗುಣ දැක්කොත් අගුණ දැක්කොත්. අගුණ දැක්කොත් අපි එකපාරට පුජ්‍යලගේ අගුණ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එයා රහතන් වහන්සේ නමක් වුණත් මොකද වෙන්නේ? එතකොට මේ මනුස්සයේ අගුණෝසේ තමයි මේ පුජ්‍යලය දිහා බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ දැන් සමහර අයට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙන්නේ එකපාරටම ගුණ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මායාවී සමනෝ ගෞතමෝ සමන ගෞතමිය කියන මායාකාරී. ඉතින් පළවෙනිම අහන්න ලැබෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ මැජික් කාර්යය කියලා. ඉතින් හැමදාම පේන උන්වහන්සේ කොහොමද? මැජික් කාර්යයක් ඇටියෙ. ඉතින් ඒ වගේ සමහර වෙලාවට ඒ වගේ දර්ශන වලදී තමයි බුදුරජාණන් වහන්සේ සමහර අයට පේන්නේ. මොකද ඒ අර සැබෑ බුදුරජාණන් වහන්සේ ගුණ සමහරු කියන්න කැමති උනේ නැහැ. මොකද සත්පුරුෂ සමාජය තුළ නෙමෙයි බුදුරජාණන් වහන්සේ පහළුනේ. අසත්පුරුෂ සමාජය තුළ. ඒ නිසා තමයි මේ අසත්පුරුෂ අයට බුදුරජාණන් වහන්සේ ගුණ දැක ගන්න බැරි වුණා. ඒ නිසා තමයි උන්වහන්සේට ගොඩාක් අනන්තෙට්ටම් කරේ, අපහාස කරේ, බඩ වැඳගෙන ආවේ. ඔය ඔක්කොම කරේ සත්පුරුෂයෝ නෙවෙයි. අසත්පුරුෂය. උන්වහන්සේගේ අගුණ පෙන්වන්න ගියේ කවුද? නැති අගුණ තියෙන අගුණක් නෙවෙයි. නැති අගුණ උන්වහන්සේම දුස්සීල නැතු දුස්සීල පුජ්‍යලයක් කියලා ලෝකෙට ප්‍රතිඥා කරනවා. ඒ නිසා තමයි අර සුන්දරී පරිපාලිකා වගේ අය ජේතවනාරාමීම කියන හැංගීම මතලා චෝදනාවට ලක් කරන්නේ. ඉතින් ඒ අසත්පුරුෂ ලෝකේ හැටි ඒකයි. ඒතර ඒ පුජ්‍යලයාගේ ගුණ කියන්න කැමති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ යථාර්ථය කියනකොට බුදුරජාණන් වහන්සේ මේ පවුල් විනාශ කරන කෙනෙක්, මේ ළමයි මාන කරලා ළමයි පවුල් නැති කරනවා. ඒ වගේ චෝදනා තමයි බුදුරජාණන් වහන්සේට දේශනා කරේ. කෙනෙකුට ධර්මයේ දේශනා කරලා පැහැදුණාන් පස්සේ උන්වහන්සේට චෝදනා කරන අනිත් අයගේ මේ ගෝලිය කඩාගත්තයි කියලා. උන්වහන්සේට ගාථා වලින් පව අපහාස කරලා තියෙනවා. ආගතෝසෝ මහා සමනෝ මගදානං ගිරිබ්බජේ සබ්බේ සංජේකේ නෙත්වා කංසුදානින් නයිස්සත. මේ සමන ගෞතමයෝ මේ මගද කඳුකොරේ ඉඳලා දැන් මේ ගමට ඇවිල්ලා මේ සංජය බෙල්ලට විතර ගෝලියෝ ටික ඔක්කොම ගලව ගත්තා, කඩා ගත්තා. දැන් ඉතින් තව කාගේ ගෝලියෝ ගන්න හදනවද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ චෝදනා කරා බුදුරජාණන් වහන්සේට. ඉතින් බුදුරජාණන් වහන්සේ චෝදනා කරන අයට මොකද්ද? අගුණ කියන අයට උන්වහන්සේ ගෝලියෝ ලව අගුණ කියවන්න ගියේ නැහැ. උන්වහන්සේ ධර්ම කාරණයක් කියන්නේ කියනවා. නයන්තිතේ මහාවීරා සද්ධම්මේන නයාමතා ධම්මේන නයමානානං කාවුසියා විජානතා. නයන්තිතේ මහාවීරා සද්ධම්මේන නියම. ඒ මහාවීරයන් වහන්සේ කෙනෙක් ශාසනයට ගත්තනම්, පැවිද්දට ගත්තනම් ඒ ගත්තේ ධර්මයෙන් මිසක්කා ධර්මයේ කියලා මිසක්කා වෙන දෙයක් කියලා නෙවෙයි. ධම්මේන නයමාන මේ ධර්මිෂ්ඨව කරන ක්‍රියාවට කාවුසියා ඉතිසවා කිරීමෙන් ඇති ඵලය මොකද්ද? ඒ විදිහට අර චෝදනා කරන අයට පෙරලා චෝදනා කරන්න උගන්වන්නේ නැහැ. ඒකට ධර්ම කාරණයක් වෙන්නේ. ඒතර මිනිස්සු කාලයක් යනකොට ඉතින් බණ කියලා එනවනේ. ඉතින් අපි මොනවා කියන්නේ නේද? ඇත්තක් කියලා දුන්නාම ඇත්තට කෙනෙක් පැහැදිලා එනවා නම් ඒකට ඉතින් මොනවා කරන්නද? ඉතින් ඒ විදිහට මිනිසුන්ට කාලයක් යනකොට තේරුණා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ අර තමන්ට චෝදනා කරන අයට පෙරලා චෝදනා කරන්න එහෙම බුද්ධ ශාසනය උගන්වන්නේ නැහැ. ඒකයි උන්වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පුළුවන් තරම් යථාර්ථය කියනවා මිසක්කා ඒක අනිත් අයට අපහාස කරන්නේ නැහැ. බණකදී උනත් උන්වහන්සේ පෙන්වන්නේ අර අත්ුක්කංශන පරවම්බණය කරන්න එපා කියලා. තමා හොවා දක්වන්න අනුන් හිලා දක්වන විදිහට කටයුතු කරන්න එපා කියන ධර්මයේ විතරක් කතා කරන්න කියනවා. අර අරණ විභංග සූත්‍රය දේශනා කරනවා. අපි අත්ථකිලමතානුයෝගය ගැන අපි කතා කරනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අත්ථකිලමතානුයෝගයේ යෙදෙන මිනිස්සු, කාමසුකල්ලිකාණු යෙදෙන මිනිස්සු ඔක්කොම අපාය යනවා කියලා කියන්නේ යන්න එපයි කියනවා. මේ ඒකෙදින ආදීන විතරක් කියන්නේ කියනවා. අත්ථකිලමතානුයෝගය කියන්නේ දුක් හතර දෙන්නේ, පීඩා ඇති කරලා දෙන, අසහන ඇති කරලා දෙන, අනන්තයේ පිණිස හේතු වෙන, නිවන පිණිස හේතු වෙන්නේ නැති දෙයක් හැටියට කියන්නේ විතරක් කියනවා. ඒක බුද්ධිරෝ ඇඳලා කියවන්න එපායි කියනවා. අපි කියනවා මේ ඔය හොරු ටික ඔක්කොම අපාය යන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්න ගන්නන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ හොරකම් කරොත් අපායේ යන්න සිද්ධ වෙනවා. ඒක පුජ්‍යලයන්ට ආදේශනීය කරලා කතා කරන්න එපායි කියනවා. ඉතින් ඒ නිසා අපි බුද්ධ ශාසනය තුළ අපි ශ්‍රාවකයන් විසින් තිබී යුතු විශේෂ ගුණයක් තමයි පුජ්‍යලයන්ට ගෞරව කරන්න ඕනේ. ඒතර පුජ්‍යලයන්ට ගෞරව කරොත් තමයි අපි සැබෑ සත්පුරුෂයෝ බවට පත් වෙන්නේ.
පුද්ගලයන්ට ගරු කරන්න නම් අපි අනිවාර්යයෙන්ම සත්පුරුෂ ප්‍රතිපදාවට එන්න ඕනේ. මොකද අනුන්ගේ අගුණ කතා නොකළ යුතුයි. පුළුවන් තරම් අවම කරගත යුතුයි. අපි කරන්න පුළුවන්, දැනට කරන්න පුළුවන්, සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් සිහිය පිහිටුව ගන්න ඕනේ. කෙනෙකුගේ ගුණයක් මිසක් අගුණ නම් හිතන්නේවත්, කල්පනා කරන්නවත්, කතා කරන්නවත් නැහැ. මොකද ඒක කරන තාක්කල් මම සත්පුරුෂයෙක් නෙවෙයි. සත්පුරුෂයෙක් නොවන තාක්කල් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකත්වයේ ප්‍රතිඥා කරනකොට පෙන්නන්නේ මේ සත්පුරුෂානන් දස්සාවී සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධම්මයි කෝවිදෝ. අපි සත්පුරුෂෝ ඇසුරු කරන්න ඕනේ. සත්පුරුෂ ධර්මයට අපි දක්ෂ වෙන්න ඕනේ. කෝවිද කියන්නේ අපි ඒකේ හික්මෙන්න ඕනේ. සුවිනීතෝ කියන්නේ හික්මෙන්න ඕනේ. කෝවිද කියන්නේ අපි ඒකට හරිය දක්ෂ පුජ්‍යලෙක් වෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් එකයි පුජ්‍යලිය සතු ගුණම අපි දකින්න ඕනේ. ගුණ කතා කරන්න ඕනේ. අන්න ඒකෝද තමයි පුජ්‍යලයන් පිළිබඳව අපිට නිහතමානීකම ලැබෙනවා, ගෞරව කරනවා. අපි පුජ්‍යලයන්ට පෙරලා ගෞරව කරන අපි කරනකොට පුජ්‍යලයෝ තමයි අපිට ඊට පස්සේ පෙරලා කියන්නේ. අපි කෙනෙක් වර්ණනා කරොත් එයාටත් අපි කාලයක් යනකොට මොකද කරන්නේ? වර්ණනා කරන්න සිද්ධ වෙනවා. ඒව සිද්ධ වෙනවා ඊට පස්සේ. කටාරින්න විදියක් නැහැ. හැමතැනම මෙයාගේ ගුණ කිව්වම පස්සේ එයාට කිව්වම එයාටම තමයි ඊට පස්සේ ප්‍රශ්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ පැත්තෙන් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නැත්තම් ඔබ වෛර බවට තමයි පත් වෙන්නේ. අපි අගුණයක් කිව්වම පස්සේ එහෙන් අගුණයක් කරන, එහෙන් අගුණයක් කරලා මෙහෙන් අගුණයක් කරන ඊට පස්සේ මේක ඉවරයක් නැහැ. ඒකට ඒව සංසාරගත වෛර බවට ඊට පස්සේ පත් වෙනවා. පරම්පරාගත වෛර බවට පත් වෙනවා. අම්මත් පටන් ගන්නවා, තාත්තත් පටන් ගන්නවා, ඊට පස්සේ එයාගේ දරුවෝ පටන් ගන්නවා, ඊට පස්සේ පරම්පරාවම ගෙනියනවා, ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ පුළුවන් තරම් ඒකයි පුජ්‍යලයන්ගේ ගුණ දකින්න ඕනේ. මොකද මේ ගුණ කියන්නේ බොහෝම අපහසුයෙන් පුජ්‍යලයේ තුළ සකස් වෙන දෙයක්. මේ අගුණ කියන්නේ නිකන් ගස් කොළන් වගේ, තනකොළ වගේ ඕන තරම් ඕන තැනක පැලවෙනවා. ඒ වගේ දැන් මේ ලෝකේ අසත්පුරුෂ ගතියක් කියන්නේ අපිට මේ පවත්වන්න එහෙම අපහසු එකක් නෙවෙයි. බොරු කියන එක අපිට ඕන තරම් කරන්න පුළුවන්. හොරකම් කරනවා කියන ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා ඕන තරම් සුලභයි. අමාරු එකක් නෙවෙයි. හොරකම් කරන්න අනුග්‍රහය ඉල්ලුවොත් එහෙම 10ක් ඇවිල්ලා දෙයි අනුග්‍රහයක්. මාත් උදව් කරන්න දනින් ඕක කියලා. මිනිහා මරන්න කතා කරොත් 10ක් ඒ උදව් කරන්න. නේද? ඒ වගේ අපි වැරද්දක් කියන දෙයට මේ ලෝකේ ඕන තරම් උදව් කරන්න මිනිස්සුත් ඉන්නවා. ඒකට කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. මිනිස්සු ඒකනේ නිතරම ධර්මයේ හැසිරෙන එකනේ පින් කරන අපිටම තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ. අර පෞකාරයන්ට මොකුත් නැහැ කියලා. එයි ඉතින් පින් කරන අයට අනුග්‍රහ හරි අඩුයි. අනුබල දීන් හරි අඩුයි. රුකුල් හරි අඩුයි. හැබැයි ඉතින් වැරද්දක් කරන්න මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. අපිට දානයක් මානයක් දෙන්න බොහොම සුලභයි කියන එක. හැබැයි පාටියකට මොන මෙල්බන් නුවරම ගෙන්නන්න පුළුවන්. අවුරුදු 20ක් එහෙම තියෙනුත් වෙන්නේ ඔක්කොම නෑ. හැබැයි පින්කමකට අර එන්නේ ඒ මුළු මෙල්බන් නුවරම නැහැ. ඒකයි. ඉතින් ඒ වගේ යහපත කියන දෙයට මිනිස්සුන්ව ගන්න හරි අමාරුයි. එතකොට යහපතක් කියන එක ඒතර බාහන පුජ්‍යලේ අමාරුවෙන් පවත්තන එක ගුණයක් කියන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ ගුණ පුළුවන් තරම් අපි දකින්න ඕනේ. හැබැයි අපිට මේ මිනිස්සුන්ගේ අගුණ කතා කරන්න පුරුදු වෙලා තින්නේ. දැන් අපි දරුවන්ගේ අගුණ කතා කරනවා. අම්මා තාත්තගේ නෝනාගේ මහත්තයාගේ අගුණ නිතරම අනිත් අය කියනවා. අපි එහෙම බොහෝ දුරට සමහර අය කියන්නේ හැබැයි ඒ අයගේ අගුණ අයින් කරගන්න. ගුණ ගොඩාක් තියද්දීම අපි එකපාරට දාන්න මොකද්ද? අගුණ. මොකද ඒ ටිකත් ඉක්මනට අයින් කරලා දාන්න. හැබැයි ඒක අයින් කරන්න ගියාම මොකද වෙන්නේ? තියෙන ගුණ ටිකත් අන්තිමට නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා කරන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලාම පුජ්‍යලයා සතු ගුණ කතා කරනවා මිසක් අගුණ කතා කරන්න හොඳ නැහැ. ඒ නිසා දැන් අපි දන්නවා ගෙවල් වලට ගියාම කවදාකවත් මේ දැක්කේ නැති ළමයි අපේ ඉදිරියේ තියාන අගුණ කියන. ඒතකොට මොකද වෙන්නේ? අර ළමයාට මොකද වෙන්නේ? හරි ලැජ්ජාවටපත් වෙනවා, අපහසුවටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිටත් හරි ප්‍රශ්නයක්නේ. එයාගේ ස්ටෝරිය දැනගත්තකම් බණපදයක් කියන්න අප්පයයි. එයාට කිව්ව වෙනවනේ. ඊට පස්සේ එයා ඉතින් අම්මා තාත්තා ඉදිරියේම කිව්වා. දැන් අපි කිව්වේ ඉතින් අම්මා තාත්තා දැන් ආඳුරුව මේ කරගෙන ඇවිල්ලා තමයි අපි මේ කතා කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද? ಗುಣ කියන්න ඕනේ. මොනවද ಗುಣ තියෙනවනේ? ළමයිගේ ಗುಣ ගත්තොත් ඕනතරම් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ ಗುಣ. ඒකට යාටත් හරි සතුටක් ඇති වෙනවා. අපි මෙච්චර ලොකු වෙලත් අපේ ගුණයක් කියනකොට අපේ හිත පහදිනවා නම් අර පුංචි ළමයට කොච්චර එකක් ඇති වෙනවද? නේද? අපි මෙච්චර ලොකු වෙලා අපේ අඩුවක් කියව ගමන් අපිට කේන්ති තරහ යනවා නම් ඉතින් අර ළමයට කොහොම වෙනවද? අපි අඩුවක් කියනකොට අපේ හිත පහදින්නේ නැහනේ. හිත දුබලපත් වෙනවානේ. ඉතින් ළමයට කොහොම ඇද්ද? ඉතින් ඒ නිසා අපි නිතරම විශේෂයෙන් පිටයි කියන හැමෝටම
තමන්ගේ අය පිළිබඳව වර්ණනා කිරීමක් කරන දෝෂ පිටට දෙන්න එපා. ඒකයි අර විසාකාවට කියන්නේ ඇතුළත ගිනි පිටට දෙන්න එපායි කියලා කියන්නේ. ඇතුළත ගිනි ඇතුළේම නිවා ගන්න වෙරෙන්න මේ පිටට දෙන්න යන්න එපා කියලා. එතකොට ඒව කිව්වා මොකද අනිත් අයගේ ගිනි ගන්නවා. ඒ ගිනි ගත්තාම මොකද වෙන්නේ? ඒ අයටත් දෙන උපදේශ මොකද වෙන්නේ? ඒ උපදේශත් හොඳ උපදේශ වෙන්නේ නැහැ. අනුන්ගේ අකුණ කිව්වකන් ඒ කට්ටියගේ තික් පෑරෙනවා. ඊට පස්සේ ඒක කට්ටියම තමයි යෝජනා කරන ඔබ මේම කරපන් අරේම කරපන්. ඒ අයම තමයි සමහරලාට අර සත්පුරුෂ යෝජනා නෙවෙයි ඊට පස්සේ කරන්නේ අසත්පුරුෂ යෝජනා. ඒ නිසා චූටි ප්‍රශ්න ඒකයි මහා ලොකු ප්‍රශ්න බවට පත් වෙන්නේ. ඒ නිසා කිසිම විදිහට තමන්ගේ ස්වාමියා ගැන ඊළඟට භාර්යාව ගැන අම්මා ගැන තාත්තා ගැන සහෝදරිය ගැන ඇසුරු කරන අය දුවදරුවෝ ගැන මේ කාගවත් අගුණ තවත් පාර්ශ්වයකට යන්න ඉඩ දෙන්න හොඳ නෑ. මොකද එහෙම කිව්වා කියලා ඇති වැඩක් නෑ. මොකද අනිත් අයට අගුණ කියලා කාගවත් අගුණ අයින් කරන්න පුළුවන්කම නෑ. ගුණයක් වර්ණනා කරොත් ගුණයක් කතා කරොත් තමයි ඒක කොහොම හරි අයින් කරන්න පුළුවන්. මොකද ගුණ කියනකොට පුජ්‍යලයාගේ හිත පහදිනවා, විශ්වාසයක් ඇති වෙනවා, ආදරයක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා කියන දේ ඊට පස්සේ පොඩ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අපි වුණත් පුජ්‍යලයා ඇසුරු කරනකොට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි දෝෂයක් තියනකො එයාගේ දෝෂෙට ඉස්සෙල්ලා කතා කරනවා නම් තමයි මිනිස්සු කැමති. ඒකයි. එතකොට මොකද වෙන්නේ? අර අය පලාතුවක් පස්සේ එන්නේ නෑ. බේබත් එක්කම තමයි යාගේ බේබදුකමට තරවටු කරනවා නම් බයිනවා නම් තමයි මිනිස්සු කැමති. එයා පොඩ්ඩක් හරි අසුරු කරොත් මිනිස්සු වැඩි කැමති නැහැ. ඒකයි අපි බලන්න ඕනේ එහෙම නෙවෙයි. එයා පන්සලට ආපේක වර්ණනා කරන්න ඕනේ. සිල් ගන්න ආපේක වර්ණනා කරන්න ඕනේ. දැන් බැරි වෙලාවත් මේ වැරදි කරපු කෙනෙක් සිල් ගත්තොත් එම් ඔක්කොම බලන්නේ කොහොමද? මෙයා කොහොමද සිල් ගන්නේ? ඉතින් ඒ නිසා තමයි ඊට පස්සේ ආය පලාතියට යන්නේ නැහැ. ඒ නිසා ඒක අපේ තියෙන ලොකු දුර්වලතාවය. බුද්ධ ශාසනය වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ නොකළ යුතු දෙයක් තමයි අපි මේව කරන්නේ. ඒ නිසා අපිට මිනී මරපු කෙනෙක් ආවත් අම්මා තාත්තා ඝාතනය කරපු ළමයෙක් ආවත් අපි යට බොහොම ගෞරවාන්විතව වැඩ කරනවා. දැන් බලන්න රහතන් වහන්සේලා දැන් පළවෙනි ධම්ම සංගායනාවට අනුග්‍රහය ගත්තේ කාගෙන්ද? කාගෙන්ද අනුග්‍රහය ගත්තේ? අජාසත් රජු. කවුද අජාසත් රජතුමාගේ මිනිම තාත්තමරු මිනිස්සෙන්නේ? ආනන්තරී පාප කර්ම අපි නම් අප්පා මිනිහ ආනන්තරී පාප කර්ම කරේ පන්සල පලාතකවත් ගන්න එපායි කිය. බන් රහතන් වහන්සේලා එහෙම කරේ නැහැ. මිනී මරපු නැත්තම් තාත්තා මරපු කාලකන්ණියෙක් කියලා පිළිසෙපු කරාද? මේ වගේ ඉතාමත්ම වටිනා ධර්මයේ නැමැති සංගායනාවට මේ වගේ මිනිස්සුන් නම් දායකත්වය ගන්න එපායි කියලා. නමුත් රහතන් වහන්සේලා එහෙම කරේ නැහැ. තවත් රාජධානි තිබුණේ නැද්ද? මේ රජගහ නුවර විතරද? දැන් බුදුරජාණන් වැඩිම වැඩි හිටියේ කොහෙද? රජගහ නුවරද? නැහැ. වැඩි හිටියේ කොහෙද? සවැත් නුවර. එතකොට සවැත් නුවර ගිහලා ධම්ම සංගායනා කරේ නැහැ. දැන් බලන්න රහතන් වහන්සේලා එතකොට චෝදනන්න පුළුවන් රහතන් වහන්සේ අච්චර සවැත් නුවර මහා ජේතවනාරාමයක් තියද්දි මේ සවැත් නුවරට ඇවිල්ලා භාගතුන් වහන්සේ වැඩි හිටියේ දැනවත් නෙවෙයි. එතන මොකද මේ ධම්ම සංගායනාව අනිත් මේ අනුග්‍රහය ගත්තේ කාගෙන්ද? මේ තාත්තා මරපු අවාසනාවන්තයෙක් වෙන්නේ නේද? දැන් බලන්න උන්වහන්සේ එහෙම බලන්නේ නැහැ. ඒ වර්තමාන මොහොතයි උන්වහන්සේ බලන්නේ. අර පරණ සිද්ධි උන්වහන්සේලා ගන්නෙ නැහැ. තාත්තා මරපු ඇත්ත කතාන්තරය. හැබැයි මේ මොහොත වෙනකොට සාමාන්‍ය මිනිසෙක් හැටියට බුදුරජාණන් වහන්සේට ලොකුම ශ්‍රද්ධාවක් තිබෙ. කියන්නේ මාර්ගඵලලාභීන් තොරව සෝතාපන්නය ඕ නැත්නම් ශාසනයට ඇතුල් නොවුණු සාමාන්‍ය පදජන මිනිසෙක් හැටියට ශ්‍රද්ධාව තිබෙ ඉහළම කෙනෙක් තමයි කවුද? මේ අජාසත් කුමාරයා. මොකද එයා සෝතාපන්න වෙන්න තරම් පින තිබුණු කෙනෙක්. අසත්පුරුෂ ඇසුරෙන් ඒක අයිම වුණාට එයාට මේ බුද්ධ ශාසනය පිළිබඳ ලොකු ගෞරවයක් බක්තියක් ශ්‍රද්ධාවක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවා කියලා රජතුමාට කිව්වේ කොහොමද කියලා දන්නවද? කිරි ඔරුවකට දාලා. මොකද පොරොත්තු දෙන්නේ නැහැ කියලා වෛද්‍යවරු කිව්වා. කිව්වනම් මේ රජතුමාට ඒක දරා ගන්න බෑ. ඒ නිසා බෙහෙත් ඖෂධ ඔරුවකට දාලා තමයි බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවා කියලා කියන්නේ. ඒකයි. ඉතින් ඒතකොට මේ වර්තමාන මොහොතමයි රහතන් වහන්සේලා පාවිච්චි කරේ. එයාගේ අතීතයේ ගත්තේ නෑ. අතීතය මිනිමරුවෙක් නැත්නම් තාත්තා මරපු කෙනෙක් හැටියට හැම වෙලේම හංවඩුක ගහ පාවිච්චි කරේ නෑ. මේ මොහොතේ තියෙන ගුණ තමයි උන්වහන්සේලා දැක්කේ. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේලා ඒ රජතුමා තමයි ප්‍රධාන දායකයා බවට පත් කරගත්තේ. එයාට හැකියාව තියෙනවා වගේ උන්වහන්සේලා එතකොට එයාට කොච්චර ගෞරවයක් රහතන් වහන්සේලා කියලා ඇති වෙනවද? මෙච්චර රජවරු ඉද්දි මම වගේ තාත්තා මරපු කෙනෙක් කියලා මාව කොම් කරේ
ඒ නිසා තමයි යාපුරිම දායකත්වය දුන්නේ. ඉතින් ඒ නිසා බලන්න අපි බුදුර එතකොට උන්වහන්සේලා අනුව ඒක උන්වහන්සේලා සැබෑ සත්පුරුෂය කියන්නේ ඒක මේ ක්‍රියාවෙම උන්වහන්සේලා පෙන්නලා තියෙනවා. එතකොට අනුන්ගේ දැයි රජතුමාගේ අගුණ කතා කරගෙන කියන හාමුදුරුවෝ ටික හැමදාම අජාතත් කිව්වොත් මිනි මරුවෙක් කියන මොකද වෙන්නේ? කවදාකවත් එහෙනම් මේ අජාසත් රජතුමාට හාමුදුරුවෝ කරුත්වයක් දක්වන්නේ නැහැ. එහෙනම් රාතන් වහන්සේලා මේ පරණ සිද්ධිය අරන් කතා කරලා තියෙනවද? නැහැ. අලුතෙන් කවුරුහරි මහානෙන්ට આવොත් ඔය අජාසත් කියන්නේ නම් තමන්ගේම අර ධාර්මික රජ මරපු අවාසනාවන්තයෙක් කියලා කවුරුත් හාමුදුරුවෝ රාතන් වහන්සේලා කතා කරලා නැහැ. එතකොට එයා ඒ වෙනකොට එයා ගැන හැමෝම එයාගේ තියෙන ශ්‍රද්ධාව ගැනයි කතා කරන්නේ. එයා ශාසනයට දක්වන අනුග්‍රහය ගැනයි කතා කරන්නේ. එයාගේ තියෙන ඥානය නුවණ ගැනයි කතා කරන්නේ. එයාගේ අර පරණ සිද්ධිය උන්වහන්සේලා පාවිච්චි ගත්තේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියානේ හම්බෙන්නේ උන්වහන්සේ ඇදලා ගත්තද මේ එයාගේ පරණ සිද්ධිය මේ මගේ හොඳම දායකයා තමයි තමුසේ මැරුවේ කියලා කතා කරන්නේ කියේ නැහැ. උන්වහන්සේ ආවට පස්සේ ගෞරවයෙන් බාරගත්තා බණ කිව්වා. ඊට පස්සේ අන්තිමට භාග්‍යතුන් වහන්සේගෙන් වරදට සමහව ගත්තා. අවසාන මොහොතේ කියන ස්වාමීනි මං වරදින් යට වෙලා මගේ ධාර්මිෂ්ඨ පියා මැරුවා. ඒ නිසා මං අද වරද මට තේරෙනවා මම බාර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මහරජා ඔබ තමන් කරපු වරද හැටියට බාර ගන්නවා නම් ඒ කාර්ය විනී මහා දිනුවක් කිව්වා. ඉතින් එතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. සමාව දුන්න බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ ආරගෙන දකින වෙලාවේ ආයෙ අරක මතක් කර මේව කරේ නෑ. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ තුල එකයි අපි සැබෑ සත්පුරුෂ වුණොත් තමයි ඒ බුදුරජාණන් වහන්සේලාගේ සත්පුරුෂ ජීවිතයට අපිටත් ප්‍රවේශ වෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ ජීවිත මොනතරම් ප්‍රායෝගිකද බලන්න. උන්වහන්සේලා කියන දේ ඒ විදිහටම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි සැබෑ සත්පුරුෂයෝ වෙන්න ඕනි. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මය දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපි නිහතමානී ගුණය දියුණු කරොත් අපිට අනිත් අයගේ ගුණයක් කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මාන්නෙන් අරහින්මෙන් වුණොත් තමයි. ඒ නිසා තමයි අපි ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, ස්ත්‍රී පුරුෂ වෙන්න පුළුවන්. අපි ඔක්කොම සත්පුරුෂයෝ වෙන්න ඕනි. හැබැයි ඔක්කොම අපි හිතන්න ඕනේ කවුරු වගේද? අලුත කෙනෙකු මනමාලි වගේ වෙන්න ඕනි. අලුත කෙනෙකු මනමාලිගේ මානසිකත්වය හැමෝම දියුණු කරන්න ඕනි. ඒක ගිහි පැවිදි ભેදයක් නැහැ. අපි ඔක්කොම සත්පුරුෂයෝ වෙන්න කැමති නම් ඒකයි මේ දේශනේ දුන්නාන්සේ සත්පුරුෂ වදුකාවක් වෙන්න කියනවා. අසත්පුරුෂ වදුකාවක් වෙන්න එපායි කියන අලුත කෙනෙකු මනමාලිගේ මානසිකත්වයෙන් හැමදාම ජීවත් වෙන්න කියනවා. අඳුනාගතේන වදුකා සමීන චේතසා කියන්නේ එකයි. අලුත ගෙනපු මනමාලි වගේ හැමෝටම මෙල්ල නමාගෙන යටත් දෙලා ගෞරව කරගෙන ගෞරවාන්විතව කතානේ නැන්දේ මාමේ දැන් දාවේතේ ටිකක් බොනවද බලන්න එපේ කියන්නේ අනේ ගෙදෙට්ට ගෙනලා ඉන්නේ ලොකු නැන්දනම් ගෙනල්ලා තියෙන සියා කාන්තාවක් කියලා කියන්නේ නේද? ඉතින් ඒ තත්ත්වය හැමදාම ආරක්ෂා කරගෙන යන්න ඕනි. හැමදාම හැමෝටම ගෞරව කරන්න ඕනි. වයසට ගියත් ඒ ගෞරවය දෙන්න. දැන් බුදු කෙනෙක් උනත් බලන්න රජ කෙනෙකුට කතා කරනකොට මහරජා කියලාද කතා කරන්නේ? මොකද කෝසල කියලාද කතා කරන්නේ? මහරජා කියලා. බලන්න ගෞරවාන්විතව තමයි කතා කරන්නේ. දැන් කෝසල මෙහෙන්න කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යාට පව ගෞරවාන්විතව කතා කරන්නේ. නමට ගෞරව කරනවා. මොකද පුජ්‍යල ඒව බලාපොරොත්තු වෙනවා. අහන අයට ඒක හරි ප්‍රසාද ජනකයි. ඒ නිසා බුදු කෙනෙක් පවා මේ කෝසල මෙහෙන්න කියලා කියන්නේ නැහැ. බණ කියනකොට පවත් කියන්නේ මහරජා නිකන් රජ කියන්නේත් නැහැ. මහරජා නම් මහරජා කියන්නේ. පොඩි රජා නම් පොඩි රජා හැටියට කතා කරන්නේ. ගෞරවාන්විත ඒකයි. ඒ නිසා පුජ්‍යලිකේ තියෙන ගුණ කතා කරන්න උන්වහන්සේලා පැකිලෙන්නේ නැහැ. ඒක තානාන්තරයක් වුණත් ඒක පහත් කරන්න මේව කරන්න යන්නේ නැහැ. ඒ තැනට ගෞරවාන්විතව තමයි උන්වහන්සේලා පුජ්‍යලයන්ට පවා ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් තරම් එක මේ පුජ්‍යලයන්ගේ ගුණ දකින්න ඕනි. ගුණ දැකීම තුළ තමයි මේ අපිට පුජ්‍යලයන් හදන්න. අගුණ කියන ඒවා වලලලා දාන්න ඕනි දේවල්. පුජ්‍යලයා වලලලා දාන්න නම් අපිට බලන්න ඕනි. දැන් හොඳට බලන්න කෙනෙකුගේ ඉඩමක කුණු ගොඩවල් වහ තියෙනවා නම් ඒ වගේම හොඳ ගස් කොළන් තියෙනවා නම් හොඳ පළතුරු ආදී තියෙනවා. දැන් අපි අනුන්ගේ ඉඩම වල ගියාම මොකද කරන්න ඕනේ? කුණු ගොඩවල් අවශ්‍ය එකද නැත්නම් තියෙන පළතුරක් කාලා එන එකද අපිට ප්‍රයෝජනවත් වෙන්නේ? අපිට ප්‍රයෝජනකින් තියෙන පළතුරු කාන එක. ඊළඟට අපිට ඕන නම් ගස් කොළ ඒ පළතුරු හදන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? අපි ගිහලා කුණු අවශ්‍යන එකද කරන්න ඕනේ නැත්නම් පළතුරු ගහ වර්ණනා කරන එකද කරන්න ඕනේ? තියෙන ගහ වර්ණනා කරන්න ඕනේ.
තියෙන ගහ පිළිබඳ වටිනාකමක් දැනුණොත් එයාට මොකද වෙන්නේ? අපි අමුතුවෙන් කුණු ගොඩවල් අයින් කරන්න ඕනි නැහැ. එයාට ඇති වුණොත් මම මේ වත්තම ගස් හදනවා කියලා ඒ ආසාව පුතන් විතර යට ඕනි. එයාට ගස් හදන්න ආසාවක් ඇති වුණොත් අපි ගිහිල්ලා අමුතුවෙන් එයාගේ කුණු අයින් කරන්න ඕනේ නැහැ. අපි නැත්නම් අපි ගාගෙන එයත් ගාගෙන මා කරදර යන්නේ. ඒ නිසා අපි අනුන්ගේ මේ කුණු අවුස්සලා ඒව අයින් කරන්න අපි යන්න ඕනේ. අපිට තියෙන්නේ මොකද? තියෙන ගුණය දැකලා වර්ණනා කරන්න. එතකොට මොකද වෙන්නේ? පුජ්‍යලයා නිකම්ම හැදේවි. එතකොට අරයට ඉඩ මේ ගස් හදන්න ඕනේ කියන මානසිකත්වයක් ආවොත් කුණු කියන්නේ කොහොමත් අයින් වෙනවා. මොකද ගස් හදනකොට කුණු නැහැනේ. ඒ වගේ තමයි පුජ්‍යලයකට හොඳ කෙනෙක් වෙන්න ඕනි, හොඳ ගුණ දිනු කරන්න ඕනි. මගේ මේ එක ගුණයට මට මෙච්චර මිනිස්සු ගරු කරනවා නම් මගේ ගුණ 100ක් තිබ්බොත් මට කොච්චර ලෝකයා ගරු කරයිද? ඒකයි පොඩි දෙයක් තිබ්බත් ඒකයි සිවුරක් දාන හිටියක් ගරු කරන්න කියන්නේ ඒකයි. සිවුරට යම් පමණට ගරු කරනකොට මොකද වෙන්නේ? සමහරට පුජ්‍යලයා හිතනවා මේ මම මොන හරි හොඳ දේවල් කරන්න ඕනේ. එතකොට යම් කාලයක මොකද වෙන්නේ? පොඩ්ඩ හරි ඒකට ගුණ මේ වෙනවා. ඒකනේ සමහර මිනිස්සු හාමුදුරන්ට කරන ගෞරවය දැක්කම හාමුදුරන් ඊට පස්සේ මොකද වෙන්නේ? අර චරිතේ ජීවත් වෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඉතින් දන්නේවත් තු කේස් වාගෙන හිටන කොණ්ඩේ හරි බා ගන්නවා. ඒ විදිහට මොකද අර සමන ආකල්පය හරි පොඩ්ඩක් හරි පවත්තන මොකද මිනිස්සුන්ගේ අර ගෞරවය ලැබෙනකොට එයාට ඉන්න හරි අමාරුයි. දැන් මොකද වෙන්නේ? අපි ගෞරව මේ උදව් උපකාර කරන අනිත් පැත්තෙන් ඉතින් මේ විවේචනය කර බයිනවා. ඒතකොට මොකද වෙන්නේ? ඒයට කිසි ගුණයක් වැඩෙන්නේ නැහැ. ඒකට ඊට පස්සේ අනිත් පැත්තට මේව කරන. ඒ නිසා අපි කිසිම කෙනෙකුට පැවිද්දෙකුට වෙන්න පුළුවන්, ගිහියෙකුට වෙන්න පුළුවන්, උපාසකවන්ට පුළුවන්, අපේ ගෙදර ඉන්න සේවිකාව ඉඳලා අපි හැමෝගෙම ගුණ දකින්න ඕනේ, වර්ණනා කරන්න ඕනේ. ඒ ගුණ දකිනකොටම අපි ඒයට ගරු කරන නිහතමානී පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒකයි මේ අගුණ කිසිසේත් කාගවත් කතා කරන්න, අගුණ කතා කිරීමම අසත්පුරුෂ ක්‍රියාවක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා හැම දෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ගුණ දකින්න වගේම නිහතමානී පුජ්‍යලයන් වෙන්න ලැබේවා. අලුත ගෙනපු මනමාලියක් වගේ හැමදාම ජීවත් වෙන්න ලැබේවා කියලා අපි හැමෝටම ආශිර්වාද කරනවා. හොඳයි, අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු උතුම් වචනා ධර්මය අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් මේ මොහොතේ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ තුලින් අපේ චිත්තසංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඒ වගේම අද දිනේදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපීම තුළින් අපිට අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඒ වගේම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් අපේ චිත්තසංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඒ වගේම මේ වගේ දේශනාවන් ශ්‍රවණය කිරීම තුළ අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි. ත්‍රිවිධ රත්නයේ කෙරෙහිම අප්‍රමාණ ශ්‍රද්ධාව ගෞරව භක්තිය අපිට වර්ධනය වෙනවා. මේ දේශනා ශ්‍රවණය කිරීම තුළ බුදු කෙනෙකුගේ හිතේ ප්‍රසාදයක් අපිට ඇති වුණා. ධර්මයේ කෙරෙහි අපිට ප්‍රසාද සිතක් පහළ වුණා. සංඝයා කෙරෙහි ප්‍රසාද සිතක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා ගැන මේ වගේ මහා සත්පුරුෂයන් කියලා අපේ හිතේ පැහැදුනොත් එහෙම අපිට ඇති වෙන පින අප්‍රමාණයි. ඒකේ විපාක අපිට කියන්න බැරි තරම් ආනිසංස ලැබෙනවා. ඒ නිසා මේ මොහොතේ අපිට මේ වගේ මහා පින් රැස් කරගන්න අවස්ථාවක් සැලසෙලා තියෙනවා. ඉතින් මේ වගේ උතුම් පුණ්‍ය ධර්මයන් සිද්ධ කළා අද දිනේදී විශේෂ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් 8 වෙනි දින ධර්මදේශන සඳහා දායකත්වයේ සපිනේ ඉසුරු වේනීත සුදු දේවගේ පුතුණුවන් අප අතරින් මෙන්වී මාස 10ක් ගත වීම නිමිත්තෙන් ආදරණීය පුතුණුවන්ට පින් පැමිණීම පිණිස ඔවුන්ගේ දෙමව්පියන් වන උකුල් සුදු දේවගේ සහ සමන්තිකා විතාන සහ සහෝදරයා සිනුල සුදු දේවගේ විසින් අද දායකත්වයේ සපයනවා. ඒ වගේම සැප්තැම්බර් 29 වෙනි දින හදිසියේ පරිලෝක සැපත් සමන්තිකා නොන්මත්මේ වැඩ කරන ස්ථානයේ සේවය කරන ජය මහත්මාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නැසීගේ පියවරුන් වන සුදු දේවගේ විගුලදාස ඒ පින්වත් පියතුමාටත්
සිරි සෝම විතාන පියතුමාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම සියලුම මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා නිර්වාණ අවබෝධය සඳහා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් ඒ ඉසුරු වේනීත සුදුදේවගේ පුතුණවන්ට මේ උදාරතර පුණ්‍ය ධර්මය අපි සාදු කියලා අනුමෝදන් කරමු මේ පින ඒ පුතුණුවන් අනුමෝදන් වේවා මේ පින සියතින් කරගත් පිනක් හා සමානව සාදු කියලා අනුමෝදන් වෙලා මේ වගේ අකල් මරණයකටපත් නොවී සංසාරයේ උපදින සෑම ජීවිතේ දීර්ඝායුෂ ජීවිතයක් ලබන්න ලැබූ ජීවිතයේ ආශාවත් සබබල ප්‍රඥාවල් ලබන්න ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න වේ පුතුණුවන්ට මේ පින ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේ මේ පින් අනුමෝදන් කරන්නේ විමලදාස පියතුමාටත් ඒ වගේම සිරිසෝම විතාන පියතුමාටත් මේ පින් අනුමෝදන් කරමු ඒ මේ පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ ජීවිතය සුවපත් කරගන්න සතර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින ලැබේවා කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම ඒ ජය මාත්මයට මේ පින් අනුමෝදන් කරමු එතුමා මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු ඒ වගේම අද ඔක්තෝබර් 8 වෙනිදා දින දානමය කටයුතු සඳහන් කරලා දක්වන්නේ මීට වසර 13කට පෙර මියගිය කුසුමාවතී මින්දිස් මෑණියන්ට වසර 2කට පමණ පෙර මියගිය අමරා රත්නායක මෑණියන්ට පින් පැමිණීමට සහ සෙනාග නිසෙති සහ කෙනුක යන දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක නිමවා කරගැනීම පිණිසද ආශිර්වාදකින් පිණිසත් රුවන් සේනානායක පියා රේණුකා රත්නායක මව සමග සෙනහල් පුතාසා තෙනුක සුපුතාසා තිසේනි දියණිය අද දානය සඳහන් ග්‍රහ දක්වනවා ඒ වගේම මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයේ අනුභවය ඒ මියගිය කුසුමාවති මින්දෙස් මෑණියන්ටත් ඒ වගේ අමරා රත්නායක මෑණියන්ටත් මේ පින් අනුමෝදන් සිදු කරමු ඒ මෑණිවරු මේ පින සියතින් කරගත් පිනක් හා සමානව මේ පින් අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වීමෙන් ලැබූ ජීවිතය ආයුෂයෙන් වර්ණයෙන් සැපී බලයෙන් සමුද්‍රමත් ජීවිතයක් ඒවා සසර වසනා තුරු නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකකට පත්තිරි නොවී ඉතා ඉක්මනීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ දරුවන්ට ඉතා පහසුවෙන් මේ අධ්‍යාපන කටයුතු ඒ උසස් අධ්‍යාපනය දක්වාම හොඳින් පවත්වාගෙන යන්න සත්‍යී ධෛර්යය වාසනාව උදාපත් වේවා ඒ සඳහා පරිබාහිර ඇතිවන සියලු කරදර බාධක වලින් තොරව සමගි අනුග්‍රහය මතේ අධ්‍යාපන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න සත්‍යී ධෛර්යය වාසනාව චිරජීවන දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද සිදු කරනවා ඒ වගේම අද 16 වන ජන්මදිනය සමරන හිරුත් වේල්ගම පුතුණුවන්ට ආශිර්වාද කිරීමටත් අද වැනි දිනක උපත ලද පරලෝ සැපත් හිරුත්තේගම සීයාට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙමින් මෑණියන් වන කුරුසුම් විසින් අද දිනේදී මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් ඒ පන්දිනේ සිහිපත් කරන හිරුත් වේල්ගම පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා ලැබූ නවසර තුළ ඉතාමත්ම තමන්ගේ දෛනික ජීවන කටයුතු සිදු කරගෙන යන්න අධ්‍යාපන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ ලැබේවා ඉදිරි අනාගතයේ සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම සමථවිපස්සනා භාවනාව දියුණු කරගන්නත් ඒ වගේම තමන්ගේ දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්නත් සතුටුශාදී කාලය දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම පරලෝ සපත් හිරුත්තේගම සියාට පින් අනුමෝදන් කරනවා මේ සියා මේ පින
සාදු කියලා අනුමෝදන් වෙලා ලැබූ ජීවිතේ සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරනවා. අද දිනේදී අපි රැස් කරගත්තා මේ සකල විද කුසලාන සංසධර්මයක් අතීත සංසාරයේ පටන් මේ ජීවිතේ දක්වා අපි නම් මිය පරලෝකී අට්ඨා ඥාති මිත්‍ර හිතයිසී නැත්තම් ඒ සියලු ඥාතීන් මේ පින සාදු කියලා අනුමෝදන් වෙලා ඥාතීන්ගේ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා වූ උදාරතර පුුණ ධර්මයන් සිරු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන්කම සත්‍යවරත්තුමා සතරවරන් දෙවියන් ඇතුළ දිවිරාජ මණ්ඩලය මේ පිනද කන්මෝදන් වෙලා දෙවියන්ගේ ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. සියලු ලෝකවාසී සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වෙලා සුවපත් භාවයට පත් වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. මේ දිනවල කොසෝනාව සංගතය නිසා ආරෝගාතුරු ප්‍රතිකර්ම කරන සිරුම රටවල ජනතාවට ඉක්මන්සුවේ ලැබේවා. ඒ වගේම මේ රෝගිතායිත්මනීම සිරුරටවලින් අයින්වෙලා සිරුලෝකවාසී සත්‍යයන්ටම සිරුරටවල ජනතාවට තමන්ගේ ජීවන කටයුතු සුපුරුදු පරිදි සිද්ධ කරන යන සත්‍යය ධෛර්යය වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. අද දිනේදී මේ ධර්ම දේශනාව සඳහා සිතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් අනුග්‍රහය දැක්වූ පින්තුන් සියලුම දෙනාටමත් දානමාන කටයුතු සඳහා අනුග්‍රහය දැක්වූ පින්තුන් සියලු දෙනාටමත් ඒවා සකස් කළ පූජා කරමින් පින්තුන් සියලුම දෙනාටමත් වස්තාරාධනා කළ යපුපත්තාන කරන පින්තුන් සියලුම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්තුන් සියලු දෙනාටමත් ගෙවල්වල ජීවත්වන දූතර ඥාති මිත්‍ර හිතයිසි සෑම දෙනාට මහා සංඝරත්නයට සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නින් ජලයෙන් වසු විශාන්තියකින් කිසි මන්ත්‍රාවක් නොම වේවා කායික මානසික දුක්ඛ පීඩාවක් දුරු වී කායික මානසික සුවසහනය ලැබේවා. තම තමන්ගේ චිත්ත සංතානගත ධාර්මික චිත්ත සංකල්පනා පුර්ණ චන්ද්‍රයා මින් සඵල වේවා. තවදුරට සම්බුදු ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සම්පතිපස්සනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න සියලු දෙනාටම පහසු වෙන සත්‍ය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරමු. අද දිනේදී පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන සියලුම තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරලා අපි රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා අප සියලු දෙනාගේම ඥාතීන්ගේ ජීවිත සුවපත් භාවයටම පත් වේවා කියලා අපි පින් අනුමෝදන් සිදු කරමු. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං නාසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං මුත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු.
ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රයේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ තුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. වද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ඔක්තෝබර් මාස 8 වෙනි බ්‍රහස්පතින්දා ධර්මානුශාසනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වෑගොඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ළඟා කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්ලත් ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.